I want to talk about today. අද ගැන මට කතා කරන්න අවශ්‍යයි ටිකක්. ඒ තමයි today is a very important day. අද ඉතාම වැදගත් දවසක්. ඒ කියන්නේ දුම්වැටි විරෝධී දිනය, නැත්නම් ජලය සුරැකීමේ දිනය, කාන්තා දිනය. එහෙම වැදගත්කමක් නෙවෙයි තියෙන්නේ. Okay? අද දවස වැදගත් කියලා කිව්වේ 10 ශ්‍රේණියේ මේ පාඩමට සම්බන්ධ වෙන ඔයාලට වැදගත්. Because today I hope to do මම බලාපොරොත්තු වෙනවද කරන්න to do and to finish an important lesson කරන්නට සහ අවසන් කරන්නට ඉතාමත් වැදගත් පාඩමක්. ඒ තමයි complex sentences සංකීර්ණ වාක්‍ය කියන පාඩම තමයි අවසන් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ෂුවර් නැහැ ඉවර කරන්න පුළුවන් වේද කියලා. අපි පුළුවන් දුර යන්. හැබැයි පාඩම ආරම්භයේ සිටම අවසානයේ දක්වා පුතේ හොඳටම අමාරු පාඩමක් මේක. ඒ නිසානේ complex sentences කියන්නේ නේ සංකීර්ණ වාක්‍ය කියලා නමක් දෙන්නේ අන්න ඒ නිසයි. අපි පාඩම කරගෙන යද්දී හිමීට සරලව කතා කරමු පාඩම. එතකොට ලොකු ගැටලුවක් වෙන්නේ නැති වෙයි. Right? Okay, let us start the work then. අපි එහෙනම් වැඩ පටන් ගමු. And if I am correct, I gave you two homeworks. Sorry, two homework. ගෙදර වැඩ දෙකක් දුන්නා මට මතකයි. ගිය බ්‍රහස්පතින්දා අපි බලමු මොනවද දුන්න homework දෙක කියලා. සහ ඔයාලා මේ වෙද්දි homeworks දෙක you should have done it. ඔයාලක කරලා තිබිය යුතුයි මේ වෙද්දි homework දෙක. කරලා නැත්නම් ගෙදර කවුරු හරි ඇවිල්ලා දැන් ටොක්ක්ක් අයින්ටත් වග බලා ගන්න ඕනි. This is the homework I gave you. මෙන්න මේක තමයි මම දුන්න ගෙදර වැඩේ. මේකයි තව එකක් දුන්නා. මෙන්න මේකක් දුන්නා නේ. Right. අපි unless කියන conjunction එකෙන් ගිය සතියේදී පුතේ compound sentences. එහෙම නැත්නම් සංයුක්ත වාක්‍ය. එහෙම නැත්නම් conjunction එකක් භාවිතා කරලා එකතු කරන වාක්‍ය රට අපි ගිය සතියෙන් අවසන් කරා. ඒතකොට ඒකෙන් තමයි homework එක දුන්නේ. අපි මේ දෙක සාකච්ඡා කරලා අද පාඩමට අපි එමු. Okay? මම මුලින්ම සාකච්ඡා කරන්නම් මෙයාව හරියට ලියන්න නම් මේ ගැන දැනන් ඉන්න ඕනි කියලා මතකයක් තියෙන්න ඕනේ ඔයාලට නේ. වගුව කටපාඩම් කරලා නේද දැන් තියෙන්නේ. මගේ හොඳ ළමයි ඉන්නේ ඔක්කොම මෙතන. ඔක්කොම දැන් මේක ආයෙත් බලන්න දෙයක් නෑ. ඔක්කොම S2 පියාගෙන කියන්න පුළුවන් මේ වගුව. එහෙමනේ? ඔව්නේ? මේකින්ද බය වෙන්න දෙයක් නෑ. මම ආපහු මේක මතක් කරගෙන යන්නම්. අපි ගිය සතියේ සාකච්ඡා කරා පුතා if කියන conjunction එක. if කියන conjunction එක තමයි අපි කතා කරේ. නම් එහෙම නැත්නම් අල් තයන්න තමයි සිංහල තේරුම උනේ. if කියන conjunction එක භාවිතා කරලා අපි එයාගේ විශේෂ යෙදුමක් special function එකක් ගැන අපි කතා කරා ගිය සතියේදී. ඒ තමයි අපි මේ if මගින් එකතු වෙන වාක්‍ය ප්‍රධාන වාක්‍ය රටා 4කින් දකින්න. මෙතන type 3 වෙන්න ඕනේ නේද? හදන්න බැරුණා අදත් හදන්න බැරුණා. එතකොට type 0, type 1, type 2, type 3 විදිහට එහෙම නැත්නම් zero conditional, probable conditional, improbable conditional සහ impossible conditional විදිහට වාක්‍ය රටා 4ක් sentence pattern 4ක් එකිනෙකට වෙනස් ක්‍රියාපද සහිත වාක්‍ය රටා 4ක් අපිට ලියන්න පුළුවන් මේ if මගින් එකතු වෙන වාක්‍ය. එතකොට මුලින්ම අපි කරන්නේ if වලින් වාක්‍ය දෙක එකතු කරනවා. ඊට පස්සේ sentence එක කොටස් දෙකකට බෙදා ගන්නවා අපි නේ. sentence එක කොටස් දෙකකට බෙදා ගන්නවා පුතේ if තියෙන වාක්‍යයි if නැති වාක්‍යයි විදිහට. if තියෙන වාක්‍ය තමයි if I take money. if නැති වාක්‍ය තමයි I give some to you. එතකොට if තියෙන වාක්‍යයට අපි නමක් දෙනවා if clause කියලා. if නැති වාක්‍යයට අපි නමක් දෙනවා main clause කියලා. එතකොට ඔය if clause එකේ ක්‍රියාපදයයි main clause එකේ ක්‍රියාපදයයි අවස්ථා 4කදී වෙනස් වෙනවා පුතේ. ඒ අවස්ථා 4 තමයි නම් 4ෙන් අපි අඳුන්වන්නේ. එතකොට if clause එක zero conditional වෙන්නේ හැදෙන වාක්‍ය zero conditional වෙන්නේ if clause එක තියෙන්න ඕනේ simple present වලින් main clause එකත් simple present tense මයි. zero ඊට පස්සේ type 1 conditional එක එහෙම නැත්නම් probable conditional එකේදී වෙන්නේ පුතේ if clause එක තියෙන්න ඕනේ simple present tense වලින් main clause එක තියෙන්න ඕනේ simple future tense වලින්. type 2 වලදී එහෙම නැත්නම් improbable conditional එකේදී if clause එක තියෙන්න ඕනේ simple past tense වලින් main clause එක තියෙන්න ඕනේ conditional tense එකේ. conditional tense එක හැදෙන්නේ කොහොමද? would hari could hari අරගෙන ඒකට base form එකක් තමයි අපි එකතු කරන්නේ. type 3 එහෙම නැත්නම් impossible conditional එකේදී මොකද වෙනවා කිව්වේ? if clause එකේ ක්‍රියාපදයේ තියෙන්න ඕනේ past perfect එකක්. ඒ වගේම main clause එකේ තියෙන්න ඕනේ conditional perfect එකක්. එහෙම නැත්නම් would hari could hari අරගෙන
have සහ past participle ක්‍රියාපදයේ තමයි එකතු වෙන්නේ. එතකොට මේකට අමතර මහන්සියක් ගන්න ඕනේ පුතා surely. අනිවාර්යයෙන්ම මේකට ඔයා අමතර මහන්සියක් අමතර extra අමතර මහන්සියක් ඔයා ගන්න ඕනේ මේ ටික ගොඩ දා ගන්න නම්. මේක ඔයාගේ මතකයේ කොහේ හරි තැනක තැම්පත් කරගන්න නම් පුතේ අනිවාර්යයෙන්ම ඔයා මේකට අමතර මහන්සියක් ගත යුතුමයි. එහෙම නැතුව නිකන් උඩින් පල්ලෙන් බැලුවා කියලා නැත්තම් පොත පැත්තකින් තිබ්බා කියලා මේක ඔයාගේ ඔළුවට යන්නේ නැහැ. ඒ නිසා අමතර මහන්සියක් ගිය සතිය ඇතුළත ගත්ත ළමයිට දැන් මේක මතකයි කියලා මම විශ්වාස කරනවා. ඒතර ඕකෙන් තමයි පුතේ අපි homework එක දුන්නේ. අපි බලමු homework එක මොකක්ද කියලා. I will fill in the blanks. මම හිස්තැන් ටික පුරවන්නම් පුතේ. ඔයාලා මාක් කරගන්න ඔයාලගේ උත්තර. First one. If her father gets ill, ඇගේ තාත්තට අසනීප වෙනවා නම් she bring තමයි ක්‍රියාපදය ගේනවා නැත්තම් ගෙන යනවා him to the hospital ඔහුව රෝහලට. දැන් සම්පූර්ණයෙන් තියෙන පුතේ if clause එකනේ. if clause එක තමයි සම්පූර්ණයෙන් තියෙන්නේ. එහෙනම් ඒකේ ක්‍රියාපදය හොයාගන්න ඕනේ. මම රවුම් කරනවා ක්‍රියාපදය. gets තමයි ක්‍රියාපදය simple present tense වලින් තියෙන්නේ. තනි ක්‍රියාපදයනේ දැන් tenses එහෙම මතක ඇති නේද? එතකොට gets කියන්නේ පුතේ තනි ක්‍රියාපදයක්. ඒ කියන්නේ present tense එකේ තමයි තියෙන්නේ. ඔයාලා දන්නවා if clause එක present tense එකේ තිබුණොත් right if clause එක present tense එකේ තිබුණොත් main clause එකේ ක්‍රියාපදය කොහොමද කියලා. ආකාර දෙකකින් තියෙන්න පුළුවන් නේ. ඕනනම් present tense තියෙන්නම පුළුවන්. zero conditional වල. ඒ කියන්නේ brings කියලාම තිබුණත් හරි. එහෙම නැත්නම් මම type කරා නම් වඩා ලේසි වගේ. එහෙම නැත්නම් type 1 එකේ ඒ කියන්නේ probable conditional එකේදී මොකද උනේ if clause එකේ ක්‍රියාපදයේ present tense නම් main clause එකේ ක්‍රියාපදය simple future tense උනා නේද simple future tense උනා ඒකේ ක්‍රියාපදය එතකොට bring කියන එක මොකක්ද දෙන්නේ පුතේ will bring ලියන්න එපා වෙනවා will bring කියලා තමයි තියෙන්නේ okay ඔන්න ඔකයි පළවෙනි එකට උත්තරේ වෙන්නේ. and number 2 දෙවෙනි එක. if they කියන එකේ හිස්තැන තියෙනවා පුතේ if I කියන එකේ ඒ කියන්නේ පුතා if clause එක තමයි හිස්තැන හිස් වෙලා තියෙන්නේ. if clause එක හිස් වෙලා තියෙනවා කියන්නේ main clause එකේ ක්‍රියාපදය අපි හොයා ගන්න ඕනේ I would recover soon. I would recover soon. ඒ කියන්නේ පුතා මේක type 2 එකක් නේද? type 2 ආකාරයක් මේක. ඒ කියන්නේ would එකතු කිරීම recover recover කියන්නේ සුව වෙනවා. medicine කියන්නේ බෙහෙත්. I would recover soon. මම ඉක්මනින් සුව වේවි කියලායි පුතේ කියන්නේ. ඒ කියන්නේ would recover කියන්නේ පුතේ conditional tense එකේ තියෙන්නේ. එතකොට main clause එක තියෙන්නේ පුතේ conditional sorry නෑ. main clause එක තියෙන්නේ conditional tense එකේ නම් if clause එක තියෙන්න ඕනේ simple past tense එකේ. එහෙනම් take කියන එකේ මොකක්ද දෙන්නේ? took තමයි ක්‍රියාපදේ. If I took medicine, I would recover soon. මම බෙහෙත් ගත්තා නම් මට ඉක්මනින් සුව වෙයි කියලා තමයි ඔය කියන්නේ. දැන් ඔය කියන නම් ටික අමුතු වචන අහසින් පාත් වෙච්ච වචන නෙමෙයි මම ඔය කියන්නේ. ගිය සතියේ කතා කරපු වචනමයි කියන්නේ. right conditional tense කියනවා if clause කියනවා main clause කියනවා. ටක් ගාලා ඔළුවට යන්න ඕන මම මොකද්ද මේ කතා කරන්නේ කියලා. they හිස්තනක් ඒ කියන්නේ පුතා main clause එක තමයි හිස් වෙලා තියෙන්නේ. එහෙනම් if clause එක අපි හොයාගමු. if they have a free time එයාලට නිදහස් වෙලාවක් තියෙනවා නම් කියද්දි if clause එකේ ක්‍රියාපදය තමයි පුතේ have present tense verb එකක් තියෙන්නේ right present tense verb එකක් තියෙනවා නම් වාක්‍ය රටා දෙකක් අපිට ලියන්න පුළුවන් එකක් තමයි zero conditional එක ඒ කියන්නේ go කියලාම ලියන්න පුළුවන් එහෙම නැත්නම් ලියන්න පුළුවන් type 1 එක probable conditional එක ඒ කියන්නේ will go ලිව්වත් හරි go hari will go hari they will go out if they have a free time එයාලට නිදහස් වෙලාවක් තියෙනවා නම් own එලියට යාවි the manager would have fired her කලමනාකරු ඇයව අස් කරලා තියේවි පුතේ fire කියන එකට තේරුම් කිහිපයක් තියෙනවා ගින්දරට fire කියනවා ගිනි තියනවට fire කියනවා වෙඩි තියනවට fire කියනවා මෙතන fire කියන්නේ අස් කරනවා රැකියාවකින් අස් කරනවා right the manager would have fired her කලමනාකරු ඇයව අස් කරලා තියේවි if he someone කෙනෙක් else someone else කියන්නේ වෙනත් කෙනෙක් to replace her ඇය වෙනුවට නැත්නම් ඇයව ප්‍රතිස්ථාපනය කරන්න ඇය වෙනුවට කෙනෙක් ඉන්නවා නම්
ඔහුට ඇය වෙනුවට කෙනෙක් ඉන්නවා නම් මැනේජර් ඇයව අස් කරලා තියෙයි කියලා තමයි කියන්නේ. එතකොට පුතේ අපේ හිස් වෙලා තියෙන්නේ පුතේ if clause එක main clause එක තියෙනවා. main clause එකේ ක්‍රියාපදයේ පුතේ would have fired. would have fired. එතකොට would have fired කියද්දි ඔයාලා දන්නවා tense එක මොකක්ද කියලා. මේ තියෙන්නේ පුතා conditional perfect එකක් තියෙනනේ. conditional perfect වලින් නම් තියෙන්නේ පුතේ main clause එක. if clause එකේ ක්‍රියාපදයේ තියෙන්න ඕනේ past perfect වලින් කියලා මතකයි නේද? ඒතර past perfect හැදෙන්නේ කොහොමද පුතේ? had වලට have කියන එකේ past participle එක එන්න ඕනේ had මයි. එතකොට උත්තරේ තියෙන්න ඕනේ the manager would have fired her if he had had someone else to replace her. had කියලා උතන දෙකක් තිබුණාට පළවෙනි had එක පුතේ helping verb එක, දෙවෙනි had එක main verb එකක්, past participle ස්වරූපය තමයි ඔය තියෙන්නේ. කළමනාකරු ඇයව අස් කරලා තියේවි ඔහුට ඉඳලා තිබුණා නම් වෙන කෙනෙක් ඇය වෙනුවට. පස්වෙනි එක I like කැමති them if they had helped me. එතකොට if clause එකේ ක්‍රියාපදයේ පුතේ had helped උදව් කරලා තිබුණා. ඒ කියන්නේ past perfect එකක් තමයි තියෙන්නේ නේ පුතේ. past perfect එකක් තමයි තියෙන්නේ පුතේ if clause එකේ. එහෙනම් main clause එක conditional perfect එකේ තියෙන්න ඕනි කියලා මතක ඇති. I would have මොකක්ද තිබ්බ ක්‍රියාපදේ? like නේද? liked. I would have liked them if they had helped me. ඔවුන් මට උදව් කරලා තිබුණා නම් මම ඔවුන්ට කැමති වෙන්න තිබුණා. if clause එකේ හිස් තැනක් තියෙන පුතා everything හැම දෙයක්ම දැන් දෙකම හිස් නේද පුතේ? ඒ කියන්නේ මම type එක මොකක්ද කියලා දීලා තියෙනවා. වරහන් ඇතුලේ දීලා තියෙනවා මොන જાතිය වාක්‍ය රටාවක්ද කියලා. එතකොට ඔයා ක්‍රියාපද දෙකම තීරණය කරන්න ඕනේ. හරි බලමු. type 3 එකක් තමයි පුතේ පළවෙනි එකේ ලියන්න තියෙන්නේ. type 3 එකක් කියද්දි if clause එකේ ක්‍රියාපදයේ තියෙන්න ඕනේ past perfect වලින්. main clause එකේ ක්‍රියාපදයේ තියෙන්න ඕනේ පුතේ conditional perfect වලින්. දැන් බලමු කොහොමද වෙන්නේ කියලා. මුලින් පටන් ගන්න if වලින්නේ. if වලින් පටන් ගන්නවා කියන්නේ if clause එක තමයි මුලින්ම පුරවන්න ඕනේ. ඒතකොට if clause එකේ තියෙන්න ඕනේ පුතේ past perfect එකක් had eaten. if he had eaten everything ඔහු හැම දෙයක්ම කාලා තිබුණා නම් he මේක conditional perfect වෙන්න ඕනේ. be කියන එකේ be verb එකක් තමයි පුතේ එන්න ඕනේ මෙතනට. එහෙනම් would have ඔයාලා දන්නවා පුතේ have has තිබුණොත් ඊගව ක්‍රියාපදේ අනිවාර්යෙන් past participle වෙන්න ඕනේ been. if he had eaten everything he would have been ill. ඔහු හැමදේම කාලා තිබුණා නම් ඔහු අසනීප වෙලා තියේවි. දෙවෙනි එක ලියන්න ඕනේ පළවෙනි වර්ගයෙන් අංක 1. ඒ කියන්නේ type 1 එකෙන් පුතේ මම 0 එකක්වත් දීලා නැහැ මෙතන. type 1 එකෙන් ලියන්න ඕනේ පුතේ. එතකොට if clause එකේ ක්‍රියාපදයේ simple present tense, main clause එකේ ක්‍රියාපදයේ simple future tense වෙන්න ඕනේ. එතකොට මුලින්ම තියෙන පුතා main clause එක. එහෙනම් මෙතෙන්ට එන්න ඕනේ will arrest. The police will arrest him. පොලිසිය ඔහු අත්අඩංගුවට ගනීවි if they මෙතෙන්ට එන්න ඕනේ simple present tense එක catches. The police will arrest him if they catches him. catches නෙමෙයි පුතේ they කියද්දි බහුවචනයක් නිසා catch තමයි එන්න ඕනේ. my mistake. ඔහු අල්ල ගන්නවා නම් පොලිසිය ඔහුව අත්අඩංගුවට අරගනීවි. පළවෙනි වර්ගයෙන් ආපහු ලියන්න තියෙන්නේ happen කියන්නේ සිද්ධ වෙනවා. if my parachute කියන්නේ parachute එක කියලා දන්නවනේ. not open කියන්නේ පුතේ විවෘත වෙන්නේ නැහැ. ඒකෝර negative form එකක් තමයි මේ ලියන්නත් තියෙන්නේ නේද? බලමු අපි if clause එකේ ක්‍රියාපදයේ පුරවලිමුද අපි. ඒකෝර පළවෙනි වර්ග කියන්නේ පුතේ if clause එකේ ක්‍රියාපදය simple present tense වලින් තියෙන්න ඕනේ. not open කියලා කියන්න බෑනේ අපිට නේද? doesn't open. ඔයාලා දන්නවා දැන් negative forms ලියන්න අර මේකෙදි මම කතා කරා නේද ඒක? reported speech වලදී මම කතා කරා නේද negative ලියන හැටි. doesn't open. if my parachute doesn't open මගේ parachute එක විවෘත වුණේ නැත්තම් what මේක simple future tense වලින් තියෙන්න ඕනේ what will happen මොනවා වේවිද. what will happen if my parachute doesn't open මගේ parachute එක විවෘත වුණේ නැත්තම් මොනවා වෙයිද.
අර චූටි කතාවකුත් තියෙන්නේ නේද? අන්න මිනිස්සෙක් ගියාලු පැරෂූට් එකක් ගන්න කඩේකට. ඕකේ? පැරෂූට් එකක් ගන්න පැරෂූට් විකුණන කඩේකට ගිහිල්ලා මුදලාලි පෙන්නවලු මහත්තයා මේක තමයි දැන් තියෙන හොඳම පැරෂූට් එක කියලා. ඊට පස්සේ අර මිනිස්සයා ඇහුවලු මුදලාලි බැරි වෙලාවත් මම පැරෂූට් එක මම පණිද්දී පැරෂූට් එක මේ ඇරුන් නැත්තම් මොකද කරන්නේ? මුදලාලි කිව්වලු මොකද? මහත්තයා ප්‍රශ්නයක් නෑ ගේනවා මම මාරු කරලා දෙන්නම් කිව්වලු. පැරෂූට් එක මාරු කරලා දෙන්නම් කිව්වලු. විවෘත උනේ නැත්නම් රයිට් හතරවෙනි එකට මම තුන්වෙනි ආකාරයෙන් තමයි පුතේ ලියන්න තියෙන්නේ. තුන කියන්නේ පුතා type 3 ඒ කියන්නේ impossible conditional එකෙන් ලියන්න තියෙන්නේ. if clause එක මුලින් තියෙනවා ඒ නිසා වැඩේ ලේසි. ක්‍රියාපදේ මොකද්ද තියෙන්නේ? come නේද? if clause එකේ ක්‍රියාපදේ පුතේ තියෙන්න ඕනේ past perfect වලින් had come. if he had come late එයා ප්‍රමාද වෙලා ඇවිල්ලා තිබුණා නම්. එයා ප්‍රමාද වෙලා ඇවිල්ලා තිබුණා නම්. අන්න ඒක තමයි කිව්වේ. ජීවත් වෙලා ඉන්න එපා ආයෙ මාරු කරගන්න නේද? ඉතින් මුදලාලිගේ මොලේ තමයි මොලේ. if he had come late එතකොට මෙයා තියෙන්නේ past perfect එකෙන් නම් පුතා මෙයා තියෙන්න ඕනේ conditional perfect එකෙන්. would have gone. we would have gone without him. එයා ඇවිල්ලා ඔහු ප්‍රමාද වෙලා ඇවිල්ලා තිබුණා නම් අපි ඔහු නැතුව ගිහිල්ලා තියේවි. අවසානයේ පුතේ පළවෙනි වර්ගෙන් ලියන්න ඕනේ if clause එක තමයි තියෙන්නේ. if you not like කියන එකේ පුතා simple present tense එක මොකද්ද? don't like. if you don't like this one ඔයා මේකට කැමති නැත්තම් මේක simple future වලින් තියෙන්න ඕනේ I will bring. I will bring you another one. if you don't like this one I will bring you another one. ඔයා මේකට කැමති නැත්තම් මම ඔයාට වෙන එකක් ගේන්නම්. ඔහොම තමයි කියන්නේ පුතේ. එතකොට මේක පුතේ අමුතු දෙයක් නෙමෙයි. this is not something strange. මේ අමුතු දෙයක් නෙමෙයි. ඔයා කටපාඩම් කරන්න ඕනේ එකම දේ වගුව විතරයි පුතේ. ඔයා ටේබල් එක හරියට කටපාඩම් කරා නම් නේද? if clause එක මේක ක්‍රියාපදේ නම් main clause එක මේකයි ක්‍රියාපදේ. ඔහොම ගැලපීමන්නේ කරන්න තියෙන්නේ. ඔයාට මේක හරියට කරගන්න බැරුණා නම් ඒකට එකම හේතුව ඔයා මේ වගුව කටපාඩම් නොකිරීම. වෙන කිසිම හේතුවක් නැහැ. right? මම ස්ක්‍රීන් එක තියන්නම් පුතේ විනාඩියක් for 1 minute. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. okay? එතකොට විභාගෙදිත් පුතේ ලියන්න විභාගෙදිත් මේ වගේ ප්‍රශ්නයක් තමයි ඔයාලට එනවා නම් එන්නේ. එහෙම නැත්නම් රචනාවක් හරි ලියුමක් හරි ලියද්දි if භාවිතා කළ වාක්‍යයක් ඔයාලට ලියන්න වෙයි. හැබැයි ඔයා කවදාවත් අර type 3 වත් type 2 වත් ඒ වගේ වාක්‍ය ලියන්නෙම නෑනේ. type 1 එකෙන් තමයි ගොඩක් වෙලාවට අපි වාක්‍ය ලියන්නේ type 1 එකකින්. ඒ කියන්නේ if clause එක තියෙනවා simple present tense වලින් main clause එක තියෙනවා simple future tense වලින්. මොහොම වාක්‍යයක් තමයි ගොඩක් දුරට ලියන්නේ. හැබැයි බැරි වෙලාවත් හිස්තෙන් පුරවන ප්‍රශ්නයක් ආවොත් එහෙම ඔයා අනිවාර්යෙන් දැනන් ඉන්න ඕනේ පුතේ if clause එකේ ක්‍රියාපදේ මේක නම් main clause එකේ ක්‍රියාපදේ මේකයි. main clause එකේ ක්‍රියාපදේ මේක නම් if clause එකේ ක්‍රියාපදේ මේකයි කියලා ඔයා හරියටම දැනන් ඉන්න ඕනේ. ඒ නිසා තමයි මම මේ සැරින් සැරේ කියන්නේ මොකද? වගුව පාඩම් කරන්න කියලා. okay? විනාඩියකට මම මෙහෙම තියන්නම් පුතේ ස්ක්‍රීන් එක අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. second homework එකේ දුන්නේ පුතේ unless වලින් නැත්නම් කියන conjunction එකෙන් තමයි ඒක දුන්නේ. මම ඒ ගැන වැඩිපුර කතා කරන්නේ කෙලින්ම homework එකේ discuss කරන්න ඈ. නැත්නම් අද පාඩම් පටන් ගන්න බැරි වෙයි. These are the sentences I gave you. මෙන්න මේවා තමයි මම දුන්න වාක්‍ය. okay? right, I am going to type the answers. මම උත්තර ටික type කරනවා පුතේ. See whether you have done it correctly. I study, I will fail. මම පාඩම් කරනවා මම අසමත් වෙයි. ඒතකොට මම පාඩම් කරනවා නම් මම අසමත් වෙයි කියන්නේ නෑ නේ. මම පාඩම් කරේ නැත්තම් මම අසමත් වෙයි. එහෙනම් unless එන්න ඕනේ පළවෙනි වාක්‍ය ඉදිරියේ. Unless I study. type වෙන්නේ. Unless I study, comma, I will fail. මම පාඩම් කරේ නැත්තම් මම fail වෙයි. You come early. ඔයා කලින් එනවා. You can't meet the boss. ඔයාට ලොක්කව හම්බ වෙන්න බෑ. ඔයා කලින් එනවා නම් ඔයාට ලොක්කව හම්බ වෙන්න බෑ කියන්නේ නෑනේ අපි. ඔයා කලින් එන්නේ නැත්තම් ඔයාට ලොක්කව හම්බ වෙන්න බෑ. එහෙනම් ඒත් පළවෙනි වාක්‍ය ඉදිරියට තමයි පුතේ unless එන්න ඕනේ. Unless
you come early, comma, you can't. අපි can't කියලා කිව්වට පුතේ සාමාන්‍යයෙන් ඔක ප්‍රොනවුන්ස් කරන්නේ can't. you can't. අපි හැම ඩිවලොප් කරගෙන කියන්න යන්න ඕන you can't කියලා කිව්වම. You can't meet the boss. Unless you come early, you can't meet the boss. ඔයා කලින් එන්නේ නැත්තම් ඔයාට ලොක්කව මුණ ගැහෙන්න බෑ. I can't go abroad, I find money soon. මට පිටරට යන්න බෑ. මම ඉක්මනින් මුදල් සොයා ගන්නවා. මම ඉක්මනින් මුදල් සොයා ගන්නවා නම් මට පිටරට යන්න බෑ කියන්නේ නෑනේ. මට ඉක්මනින් මුදල් සොයා ගන්න බැරි නම් නැත්තම් මම ඉක්මනින් මුදල් සොයා ගත්තේ නැත්නම් එහෙනම් දෙවෙනි වාක්‍ය ඉදිරියෙන් තමයි පුතේ unless යදෙන්න ඕනේ. මම තියෙන පිළිවෙලටම ටයිප් කරන්න ඈ. I can't go abroad. Abroad කියන්නේ පුතේ පිටරට. I can't go abroad. කමාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඊට පස්සේ unless වලින් පටන් ගන්න නිසා. Unless I find money soon. I can't go abroad unless I find money soon. මම මුදල් ඉක්මනින් හොයාගත්තේ නැත්නම් මට පිටරට යන්න බෑ. He will die. ඔහු මැරේවි. He gets the vaccine. ඔහු එන්නත ලබා ගන්නවා. එන්නත ලබා ගත්තොත් එහෙම මැරෙනවා කියන්නේ නැහැ නේ. එන්නත ලබා ගත්තේ නැත්නම් තමයි ඔහු මැරෙන්නේ. එහෙනම් he will die unless he gets the vaccine. He will die unless he gets the vaccine. ඔහු මිය යයි. ඔහු එන්නත ලබා ගත්තේ නැත්නම්. So those are the answers. ඔන්නවට තමයි පුතේ උත්තර ටික. අඩුපාඩු දින නම් තප්පර 30න් වගේ හදාගන්න please. තප්පර 30න් හදාගන්න. Right. And this would be your this week homework. මෙන්න මේක වෙයි ඔයාලගේ මේ සතියේ homework එක. එතකොට මෙතනදී දැන් මෙච්චර කල් අපි conjunctions ගැන ඉගෙන ගනිති පුතා. We have learnt about 17 over 18 conjunctions by now so far. අපි මේ වෙද්දි ඉගෙන තියෙනවා conjunctions 17ක් 18ක් වගේ. එතකොට මේ හැම conjunction එකේදීම අපි කරේ පුතේ මේක ලියන්න එපා. Don't write. හැම conjunction එකේදීම අපි කරේ and කියන conjunction එක ගත්තා. ඒකෙන් තමයි sentences එකතු කරේ. because කියන conjunction එක උගන්නලා ඉවරලා ඒකෙන් තමයි අපි sentences එකතු කරේ. ඊට පස්සේ if ගැන ඉගෙනගෙන ඉවරුණාන් පස්සේ ඒකෙන් තමයි sentences එකතු කරේ. So that was easy. එතකොට හරි ලේසියිනේ අපි දන්නවා if වලින් conjunction if කියන conjunction එක ඉවර වෙලා homework එකක් දුන්නාම අනිවාර්යෙන් වාක්‍ය ටික if වලින්ම තමයි එකතු කරන්නේ. කියන්නේ අමුතුවෙන් අපිට හිතන්න දෙයක් නැහැ. හැබැයි මේ දීලා තියෙන්නේ conjunctions වර්ග කිහිපයකින් එකතු කරන්න පුළුවන් වාක්‍ය. ඒ කියන්නේ පළවෙනි වාක්‍ය දෙක and වලින් ඊගාව but වලින් ඊගාව o වලින් නෙමෙයි දීලා තියෙන්නේ. සමහරලාට පළවෙනි එක එකතු කරන්නේ do වලින් වෙන්න පුළුවන්. and වලින් වෙන්න පුළුවන්. because වලින් වෙන්න පුළුවන්. if වලින් වෙන්න පුළුවන්. unless වලින් වෙන්න පුළුවන්. either or වෙන්න පුළුවන්. neither nor වෙන්න පුළුවන්. I don't know. එතකොට වාක්‍ය දෙක කියවලා ඔයා තේරුම් ගන්න ඕනේ මොකද්ද යොදා ගන්න පුළුවන් හොඳම ගැළපෙනම conjunction එක මොකක්ද කියලා ඔයා තෝරගන්න ඕනේ. ඊට පස්සේ තමයි වාක්‍ය දෙක එකතු කරන්නේ. අපතාලට කියපු දේ පැහැදිලිද? පැහැදිලි නේද කියපු දේ? මේක සාකච්ඡා කර කර ඉන්න ගියොත් පුතේ සෑහෙන වෙලාවක් යනවා. ඒ නිසා අපි පාඩමට යන්න මම මේක ෆොටෝ එකක් ගහලා ඔයාලට group එකට දාන්න homework එකක් විදිහට කරන්න. හැබැයි මේ තුන් දෙනා විතරක් නෙමෙයි කරන්න තියෙන්නේ. මම සම්පූර්ණ ටියුට් එකක්ම දානවා. ටියුට් එකක්ම PDF කරලා ඔයාලගේ group එකට එවනවා. ඒකේ තියෙන හැම එකක්ම කරලා තියෙන්න ඕනේ. right? මම ඉතින් පැහැදිලිට කියපු දේ. right. එහෙනම් ඉතින් දෙයිය බුදුන් සිහි කරගෙන complex sentences පටන් ගමු. ලියන මාතෘකාව අලුත් මාතෘකාවක් අලුත් පිටුවක් ගත්තත් කමක් නැහැ පුතේ. complex sentences මාතෘකාව ලියන්න. කියන්නේ මොකක්ද? දැන් අපි අපේ ලොකු පාඩම වෙන්නේ පුතා අපි දැන් මාසයකට වඩා වැඩි කාලයක් තිස්සේ මේ ඩිස්කස් කරමින් ඉන්න our big lesson is sentence patterns. මාතෘකාව තමයි පුතේ අපේ මොකද්ද වාක්‍ය රටා ගැන තමයි අපි මේ ඉගෙන ගනිමින් ඉන්නේ. මතකයි නම් මං ගෙනියන්නම් ආපස්සට මුලට.
sentence forms එහෙම නැත්නම් sentence patterns වාක්‍ය ආකාර වාක්‍ය රටා ගැන තමයි ඉගෙන ගනිමින් ඉන්නේ. ඒ අටතේ තමයි අපි compound sentences පටන් අරගෙන දැන් මේ ටික වෙලාවකට කලින් අවසන් කරේ. එතකොට ඔයාලා ඉගෙන ගත්ත පුතේ in English language there are 3 types of sentence patterns. නේද? ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා පුතේ වාක්‍ය රටා තුනක්. Simple sentences, compound sentences, complex sentences විදිහට. එතකොට compound sentences කියලා අඳින්නේ පුතේ අපි සරල වාක්‍ය දෙකක්. සරල වාක්‍ය කියුව මොනවාටද? එක subject එකක් සහ එක ක්‍රියාපදයක් සහිත වාක්‍යනේ. එක subject එකක් එක ක්‍රියාපදයක් සහිත වාක්‍ය අපි අඳුන්වනවා පුතේ simple sentence එකක් විදිහට. ඒ විදිහට තියෙන simple sentences දෙකක් අරගෙන ඒ simple sentences දෙක අපි conjunction එකකින් සම්බන්ධක පදයකින් අලවලා ඊට පස්සේ හැදෙන තනි වාක්‍ය තමයි compound sentence කියලා අපි අඳින්නේ. එතකොට මේ අටතේ තමයි විවිධාකාර conjunction අරගෙන and අරගෙන because අරගෙන if අරගෙන though අරගෙන unless අරගෙන ඔය වගේ විවිධාකාර conjunctions අරගෙන මේ compound sentences කොහොමද හැදෙන්නේ කියන කාරණේ තමයි මෙච්චර දවස් අපි කතා කරන්නේ. And the third one is our topic today. අපි මාතෘකාව වෙන්නේ තුන්වෙනි වර්ගයේ ඒ තමයි complex sentences not සංකීර්ණ වාක්‍ය. එතකොට සංකීර්ණ වාක්‍යවලදී වෙන්නේ පුතේ අර විදිහටම simple sentence දෙකක්. සරල වාක්‍ය දෙකක් අරගෙන ඒ දෙක සම්බන්ධ කරනවා relative pronoun කියලා සම්බන්ධක පද වර්ගයකින්. අතනදී පාවිච්චි කරේ conjunctions. But here we use a relative pronoun. එතකොට තව වෙනසක් වෙනවා. ඒ තමයි වාක්‍ය දෙක සම්බන්ධ වෙද්දී වාක්‍ය දෙක එකතු වෙද්දී වාක්‍ය දෙකෙන් එක වාක්‍යයක පදයකට වාක්‍ය දෙකෙන් එක වාක්‍යයක එක් පදයකට හානියක් damage එකක් වෙනවා. අන්න ඒක තමයි මේ complex sentences වලදී විශේෂම කාරණේ වෙන්නේ. අන්න ඒක කොහොමද කරන්නේ කියලා තමයි අපි මේ පාඩමේදී කතා කරන්නේ අද. right? ඒ නිසා දැන් ඔන්න මාතෘකාව ලියාගෙන ඉන්නේ complex sentences කියලා. අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. complex sentences සංකීර්ණ වාක්‍ය. okay? right. do not write ලියන්න එපා. listen carefully. හොඳට අවධානයෙන් අහුම්කම් දෙන්න. මොකද අපි මේ ආරම්භ කරන්නේ something very difficult. තාම අමාරු යමක් තමයි අපි මේ පටන් ගන්න යන්නේ. හොඳ කල්පනාවෙන් අවධානයෙන් අහගෙන ඉන්න. සංකීර්ණ වාක්‍ය සාමාන්‍ය ජීවිතයේදීද නිතර යොදා ගන්න. ඒ කියන්නේ පුතා මේ අපි මේ දැන් හදන්න යන නිර්මාණය කරන්න යන complex sentences එහෙම නැත්නම් සංකීර්ණ වාක්‍ය ලියද්දි විතරක් භාවිතා කරන වාක්‍ය රටාවක් විතරක් නෙවෙයි. මේක අපි සාමාන්‍ය ජීවිතේ කතා බහ කරද්දිත් අපි භාවිතා කරන නිතර භාවිතා කරන වාක්‍ය රටාවක් වෙනවා. අපි නොදැනුවත්ව සිංහලෙන් අපි මේ වගේ වාක්‍ය ඕන තරම් කියනවා. ඔයාලට මතකද මං ගිය සතියේ තව දෙයක් ඔයාලට කිව්වා මොකද්ද? ගිය සතියේ මං ඔයාලට කිව්වා තේ හදන හැටි, සම්බෝල හදන හැටි නේද? ඔහොම මොනවා හරි ಜಾති කීපයක් කිව්වා පරිප්පුවක් හදාගන්න හැටි හොයාගන්න කියලා නේ. මොනවා හරි හදන හැටි හොයාගෙන ඉන්න කිව්වා මං අද අහනවා. තව ටිකකින් අහනවා මං ඒකත් ඔළුවේ තියාගෙන ඉන්න. ගෙදර අම්මලා තාත්තලාගෙන් අහන්න තියෙන්නේ නේ. හරි. සංකීර්ණ වාක්‍ය සාමාන්‍ය ජීවිතයේදී නිතර යොදාගනි. මං උදාහරණ කීපයක් දෙන්නම් ඒ සඳහා. ඔය මේසෙ උඩ තියෙන පෑන මගේ ඔහොම කියනවා නේද අපි? කියන්නේ සාමාන්‍ය. කියන්නේ හිතන්නකෝ ඔයාගේ පෑන ගෙදර මේසෙ උඩ තියෙනවා. අන්න fried rice නේද? right. thank you වශදී. එතකොට ඔයාගේ පෑන මේසෙ උඩ තියෙනවා ගෙදර. ඒක ඇවිල්ලා අයියා ගන්නවා පෑන. දැන් අයියා පෑනක් හොයනවා. අයියා පෑන දැකලා ඒක ගන්නවා. ඔයා මොකද්ද කියන්නේ? ඔය මේසෙ උඩ තියෙන පෑන මගේ ඈ. ගන්න එපා ඒක. ගන්න එපා. ඔය මේසෙ උඩ තියෙන පෑන මගේ. complex sentence එකක්. මේ තියෙන පුතේ සංකීර්ණ වාක්‍යයක්. ඒතර මේ පාඩම අවසානයේදී මේ සිංහලෙන් තියෙන වාක්‍ය වලට ඉංග්‍රීසියෙන් ලියන්න පුළුවන් වෙන්න ඕන. තව එකක්. තේ එකක් බොන කෙනා මගේ මාමා. අපි හිතමු ඔයාගේ යාළුවට ඔයා ෆොටෝස් පෙන්නනවා. ඡායාරූප පෙන්නනවා. ඒ ඡායාරූපේ මිනිහෙක් ඉන්නවා. තේ එකක් බිබී ඉන්නවා. ගෙදර කට්ටිය, පවුලේ කට්ටියත් එක්ක. ඔයා අහනවා මේ කවුද? Who is this? මේ කවුද? ඔයා කියනවා මේ තේ එකක් බොන කෙනා තමයි මගේ මාමා. complex sentence එකක්. right? එහා ගෙදර ඉන්න බල්ලා තමයි මාව හැදුවේ. දැන් ඔයා කකුලේ කෑල්ලක් නැතුව ගෙදර දුවගෙන එනවා. කකුලේ කිලෝ එකක් නෑ දැන් කකුලෙන් දුවගෙන ඇවිල්ලා කියනවා අම්මත් ඒක අන්න එහා ගෙදර ඉන්න බල්ලා තමයි මාව හැදුවේ. මිනිසුන් විනාශ කරන වනාන්තර තමයි අපිට ඔක්සිජන් දෙන්නේ. මිනිසුන් විනාශ කරන වනාන්තර තමයි අපිට ඔක්සිජන් දෙන්නේ. ඔය රචනාවක තියෙන වාක්‍යයක් කියලා හිතලා තමයි මම ලිව්වේ. අපි හිතමුකෝ the importance of forests වනාන්තර වල වැදගත්කම කියලා රචනාවක් ආවා කියලා. ඒක ලියන්න පුළුවන් sentence එකක් මේ තියෙන්නේ නේ. ඒකට ඕකත් ඔයාලට පුළුවන් වෙන්න ඕනේ ඉංග්‍රීසියට හරව ගන්න at the end of this lesson.
ඔය හොඳට කතා කරන අයම තමයි කවදා හරි කකුලෙන් අදින්නේ නේද? ගොඩක් ඔෆිස් වල ආයතන වල වැඩ කරන තැන්වල නිතර භාවිතා කරන ජනප්‍රිය වාක්‍යයක් නියෝගනේ. ඒ කියන්නේ සමහර මිනිස්සු ඉන්නවා වැඩ කරන තැන්වල හොඳට කතා කරනවා නේද? ඉම්බින්ද හදනවා ඇවිල්ලා. හැබැයි එයාලා තමයි ඉහළට යද්දි ඉදිරියට යද්දි කකුලෙන් අදින්න යන්නේ. රයිට්? ඔය හොඳට කතා කරන අයම තමයි කවදා හරි කකුලෙන් අදින්නේ. ඔන්න ඔය වගේ වාක්‍ය රටක්. These kinds of sentences තමයි පුතේ අපි complex sentences විදිහට හඳුන්වන්නේ සිංහලෙන්. දැන් අපි ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න යන්නේ. හැබැයි මේ පාඩම අවසානයේදී පුතේ මේ වගේ සිංහල වාක්‍යයක් ඔයාලට පුළුවන් වෙන්න ඕනේ ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න. අනිවාර්යෙන් ඔයාලට පුළුවන් හොඳ කල්පනාවෙන් අවධානයෙන් අහගෙන බලාගෙන වැඩ ටික කරනවා නම්. Okay right. අපි මේ ටික ලස්සනට ලියාගමුද? එතකොට ඔයාලට පොඩි අයිඩියා එකක් එනවා සිංහලෙත් complex sentences තියෙනවා. ඒකම තමයි අපි ඉංග්‍රීසි වලින් ඉගෙන ගන්න යන්නේ කියලා. Okay හරි වේගෙන් ලියමු පුතා අපි මේක. අදහස් තමයි අපි ඉංග්‍රීසියෙන් ලියන්න යන්නේ. Okay right. අන්න හොඳට මෙන්න මේ කාරණේ අවබෝධ කරගන්න. අපි හිතමු මේ ඉන්නේ father කියලා. father මොකද මේ කරන්නේ? father watches TV. තාත්තා රූපවාහිනිය නරඹනවා. මේ කවුද? අපි හිතමු මේ තමයි mother කියලා. mother cooks rice. අම්මා බත් වියනවා. එතකොට මේ sentence එකේ sentences දෙකේ වාක්‍ය දෙකේ පළවෙනි එකේ subject එක තමයි father, දෙවෙනි එකේ subject එක තමයි mother. ඒ කියන්නේ sentences දෙකේ සම්පූර්ණයෙන් වෙනස් පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නේ. වෙනස් ක්‍රියාවන් තියෙන්නේ. වෙනස් objects තමයි තියෙන්නේ. මම කියන දේ පිළිගන්නවද? පළවෙනි එකේ subject එක father, දෙවෙනි එකේ subject එක mother. පළවෙනි එකේ verb එක watches, දෙවෙනි එකේ verb එක cooks. පළවෙනි එකේ object එක තමයි TV, දෙවෙනි එකේ object එක තමයි rice. That means both the sentences are totally different. අපිට මේ වාක්‍ය දෙක එකතු කරලා compound sentence එකක් හදන්න පුළුවන්. පුළුවන් නේ? කිසි ප්‍රශ්නයක් නැහැ compound sentence එකක් හදන්න පුළුවන්. ඒ කියන්නේ සංයුක්ත වාක්‍යයක් හදන්න පුළුවන් මේ වාක්‍ය දෙක එකතු කරලා අපි ගැළපෙන conjunction එකක් තමයි තෝරගන්න තියෙන්නේ නේ. අපිට ඕනනම් because යොදන්න පුළුවන් and පුළුවන් ඕනනම් but භාවිතා කරන්නත් පුළුවන් නේ. දෝ පාවිච්චි කරන්නත් පුළුවන්. මම and භාවිතා කරන්න. Father watches TV and mother cooks rice. Father watches TV and mother cooks rice කියලා ඔන්න මම වාක්‍ය දෙක එකතු කරා. දැන් මේ මොකද්ද මේ මිනිස්සයා කරන්නේ? මිනිස්සයා කියන්නේ මම. Okay. දැන් complex sentences තමයි පටන් ගත්ත පාඩම. ඇයි ආපහු මේ compound sentences කතා කරන්නේ? ඒකට මොකක් හරි හේතුවක් තියෙන්න බෑ පුතේ නේ. නිකන් පිස්සු හැදිලා කියවන්නේ නැහැ නේ. ඉතින් මොකක් හරි හේතුවක් තියෙනවා. මම ඒ හේතුව ඊගා ස්ක්‍රීන් එකේදී කියන්න. මම පුතා මේ මෙන්න මෙහෙමයි දැන් කරන්න ඕනේ. මේ වාක්‍ය දෙක ලියා ගන්නකො වාක්‍ය දෙක ලියාගෙන අකුරෙන් තියෙන ඔක්කොම ලියන්න. චිත්‍රන් දින දඟලන්න ඕනේ නැහැ. අකුරෙන් තියෙන ඔක්කොම ටික ලියා ගන්නකො. මොකද්ද වෙන්නේ කියලා මම කියන්න. හරිද කවුද? හරිද සිතුම්? මොකක්ද වෙන්නේ කියලා මම කියන්න. ඉක්මනට ලියා ගන්නකො වාක්‍ය දෙක ලියලා සබ්ජෙක්ට් දෙකත් අඳුන්වන්න. පුතේ මේක මෙහෙමත් කරමුද? අපි මේක verb එක මේකේ verb එක මේක තමයි object එක. එහෙමත් නම් කරන්න. එතකොට වැඩේ ලේසි. සහ compound sentence එකක් ලියන්න. and කියන එක වෙන part එකකින් ලියන්න නැත්නම් underline කරන්න. ලියන්නකෝ බලන්න. Okay, finish. Brother.
තාත්තා රූපවාහිනී නරඹනවා සහ අම්මා බත් වියනවා. 20 seconds තප්පර 20යි තප්පර 20 මම පුතේ ඊගාකට යනවා. Okay. ඔන්න බලන්න මෙන්න මේ කියන ඩොට්ස් තුන ඩොට්ස් හතරේ කියන්නේ මේ කරුණු හතර මේ පොයින්ට්ස් හතර පුතා ඉතා වැදගත් very important. මම මේකේ පාට දෙකකින් දීලා තියෙන්නේ පළවෙනි කාරණේ දෙවෙනි කාරණේ කළු පාටෙන් දීලා තියෙනවා තුන්වෙනි කාරණේ හතරවෙනි කාරණේ it is in red color රතු පාටින් තියෙන්නේ. ඒකට හේතුවකුත් තියෙනවා පුතා. පළවෙනි කරුණු දෙකෙන් කියවෙන්නේ compound sentences ගැන. ඊගාව කරුණු දෙකෙන් කියවෙන්නේ complex sentences ගැන. Okay, මම ඉස්සෙල්ලා කියවන්න ලියන්න එපා. හොඳට අහගෙන ඉන්න. First point පළවෙනි කාරණේ. සංයුක්ත වාක්‍ය සෑදීමේදී ඒ කියන්නේ පුතේ compound sentences නේ අපි ඉවර කරපු පාඩමනේ. එකතු කරන වාක්‍ය දෙක කුමන ආකාරයේ වාක්‍ය වුවත් ප්‍රශ්නයක් නැත. ඒක ඔප්පුණා නේද මේ කලින් ස්ක්‍රීන් එකේ. Father watches TV, mother cooks rice කියන sentences දෙක ගත්තොත් පුතේ සම්පූර්ණ වෙනස්නේ. subject සමානත් නැහැ, verb සමානත් නැහැ. ඔබ්ජෙක්ට් එක සමානත් නැහැ සම්පූර්ණයෙන්ම වචන වලින්ම ගත්තොත් පුතේ එහෙම් පිටින්ම වෙනස් වාක්‍ය දෙකක්. හැබැයි sentence දෙක වෙනස් වුණාට අපිට compound sentence හදන්න පුළුවන්. ඒ කියන්නේ වාක්‍ය දෙකෙන් කවුරු ගැන කියවුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. අපිට ගැළපෙන conjunction එකක් භාවිතා කරලා compound sentence එකක් හදන්න පුළුවන් no matter. ප්‍රශ්නයක් නැහැ. දෙවෙනි කරුණ. සිදු කරන්නේ මොකද්ද අපි වාක්‍ය දෙකෙහි අර්ථයට ගැළපෙන ලෙස conjunction එකක් යොදා වාක්‍ය දෙක එක් කිරීමයි. ඒක තමයි සරලම වැඩේ. මොකද්ද? sentence දෙක දිහා බලනවා. ඒකේ සිංහල තේරුම දිහා බලනවා. ගැළපෙන conjunction එකක් තෝරගන්නවා. conjunction එක දානවා. වාක්‍ය දෙක එකතු කරලා තනි වාක්‍යයක් විදිහට ලියනවා. ඕකනේ කරේ අපි මෙච්චර දවස්. හැබැයි but complex sentence හදද්දී නමුත් සංකීර්ණ වාක්‍ය සෑදීමේදී එසේ කළ නොහැක. ඒ වැඩේ හරියන්නේ නැහැ. ඒ කියන්නේ පුතේ කවදාවත් මෙන්න මේ sentence දෙක එකතු කරලා complex sentence එකක් නම් හදන්න බෑ. මේ වාක්‍ය දෙකෙන් compound හදන්න පුළුවන්. But you can never make a complex. කවදාවත් complex වාක්‍යයක් හදන්න බෑ. ඒකට හේතුව මෙන්න මේකයි. සංකීර්ණ වාක්‍ය සෑදීමේදී එක් කරන වාක්‍ය දෙකම මගින් ඒ කියන්නේ වාක්‍ය දෙකන්නේ අපි එකතු කරන්නේ පුතේ. ඒ දෙන වාක්‍ය දෙකම මගින් අනිවාර්යයෙන්ම මෙන්න මේ අවශ්‍යතාවය ඉෂ්ට වෙන්න ඕන. ඒ කියන්නේ එක්කෝ වාක්‍ය දෙක මගින්ම එකම පුද්ගලයෙක් ගැන කියවෙන්න ඕන. හරියට නිකන් පළවෙනි වාක්‍යේ father හිටියා නම් දෙවෙනි වාක්‍යේ ඉන්නත් ඕනේ fatherම තමයි. එහෙම නැත්නම් එකම දෙයක් ගැන කියවෙන්න ඕන. පළවෙනි වාක්‍යේ TV තිබුණා නම් දෙවෙනි වාක්‍යේ TV කියලා තියෙන්න ඕන. එහෙම නැත්නම් එකම ස්ථානයක් ගැන කියවෙන්න ඕන. පළවෙනි වාක්‍යයේ ස්කූල් ගැන තිබුණා නම් දෙවෙනි වාක්‍යයේ ස්කූල් ගැන තියෙන්න ඕනේ. එහෙම නැත්නම් එකම කාලයක් වෙන්න ඕනේ. පළවෙනි එකේ ටුඩේ කියලා තිබුණා නම් දෙවෙනි එකේ ටුඩේ කියලාම තියෙන්න ඕනේ. ඔන්න ඔය විදිහට එකම පුද්ගලයෙක් හෝ එකම දෙයක් හෝ එකම ස්ථානයක් හෝ එකම කාලයක් දැක්වෙන වාක්‍ය දෙකක් විතරයි පුතේ අපිට complex sentence විදිහට නිර්මාණය කරන්න වෙන්නේ. මම පුතාලට කියපු දේ පැහැදිලිද? compound sentence වලට ඒක අදාළ නැහැ. මොකක් ගැන කියවුණත් කමක් නැහැ. වාක්‍ය දෙක දිහා බැලුවා, ගැළපෙන conjunction එකක් තේරුවා, compound sentence එක හැදුවා. But when you are making complex sentences you can't do that. ඔයාලට ඒක කරන්න බෑ. ඇයි? වාක්‍ය දෙකේම පුතේ පොදු පදයක් තියෙන්න ඕනේ. එකම පුද්ගලයෙක් හෝ එකම දෙයක් හෝ එකම ස්ථානයක් හෝ එකම කාලයක් පිළිබඳ ප්‍රකාශ වෙන්න ඕනේ. මම පුතාලට කියපු දේ පැහැදිලිද? මේ නෝට් එක ලස්සනට පැහැදිලිව ලියන්න මම ලියලා තියෙන විදිහටම මම කියපු එකේ අපහැදිලිතාවයක් මොකක් හරි තියෙනවා නම් මැසේජ් එකක් එවන්න. then I can explain again. ඒතර මට ආපහු පැහැදිලි කරන්න පුළුවන්. right? ලියන්න බෑ ඉක්මනට. ඔයාලා පුළුවන් නම් කලර්ස් දෙකකින් ලියන්න පුතේ ඈ. ඒ ලියන පුතේ මෙන්න මේකයි මෙතනින් කියවෙන්නේ පුතේ. දැන් compound sentence එකක් හදද්දී ඒ කියන්නේ සංයුක්ත වාක්‍යයක් හදද්දී conjunction එකකින් වාක්‍ය දෙකක් එකතු කරද්දී right
කිසිම ගැටලුවක් නැහැ පුතේ. දීලා තියෙන වාක්‍ය දෙක අහසට පොළොව වගේ වෙනස් වුණාට. පැහැදිලිද? ඒ කියන්නේ පළවෙනි වාක්‍යයට වඩා සම්පූර්ණයෙන්ම දෙවෙනි වාක්‍ය වෙනස් වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. වචනයක් ගානේ වෙනස් වුණත් ප්‍රශ්නයක් නැහැ. හරියට කලින් එක්සැම්පල් එක වගේ. පළවෙනි එකේ father watches TV, දෙවෙනි එකේ mother cooks rice. සම්පූර්ණ වෙනස්නේ. හැබැයි මේ sentence දෙකෙන් පුතේ compound sentence එකක් හදන්න පුළුවන් easily. හැබැයි මේ වාක්‍ය දෙකෙන් පුතේ complex sentence එකක් හදන්න බෑ. ඇයි complex sentence එකක් හදන්න බැරි? වාක්‍ය දෙකේ පුතා මෙන්න මේ අවශ්‍යතාවය නැහැ. මෙන්න මේ කියන දේ නැහැ. මොකද්ද නැත්තේ? sentence එකේ එකම පුද්ගලයෙක් නැහැ. sentence එකේ එකම දෙයක් නැහැ. sentence දෙකේම එකම ස්ථානයක් හෝ එකම කාලයක් නැහැ. ඒ කියන්නේ පුතා complex sentence එකක් අපි හදනවා නම් complex sentence එකක් නිර්මාණය කරන ගමනේදී වාක්‍ය දෙකේ තියෙන්න ඕනේ අවශ්‍යතාවයක් ගැනයි මම මේ කියන්නේ. මොකක්ද අවශ්‍යතාවය? එකම පුද්ගලයෙක් හෝ එකම දෙයක් හෝ එකම ස්ථානයක් හෝ එකම කාලයක් පිළිබඳව අනිවාර්යෙන් කියවෙන්න ඕනේ. ඔය හතරෙන් කැමති එකක් සන්තුෂ්ත වුණොත් හරි. එක්ක වාක්‍ය තියෙන්න ඕනේ එකම පුද්ගලයා. වාක්‍ය දෙකේ තියෙන්න ඕනේ පුතා එකම පුද්ගලයෙක් ගැන. father father. එහෙනම් එකම දෙයක් ගැන තියෙන්න ඕනේ. එහෙම නැත්නම් rice rice. එහෙම නැත්නම් එකම ස්ථානයක් ගැන තියෙන්න ඕනේ. the garden. එහෙම නැත්නම් එකම කාලයක් ගැන තියෙන්න ඕනේ. today. එහෙම නැතුව වාක්‍ය දෙකක් දුන්නට පුතේ ඒ වාක්‍ය දෙකෙන් complex sentence හදන්න බෑ. right? අනිවාර්යෙන් ඔය අවශ්‍යතාවය තියෙන්න ඕනේ පුතේ. complex sentence හදනවා නම් right? බලන්න මේ ඊගාවට දෙන උදාහරණ එකෙන් වැඩි තවත් පැහැදිලි වෙයි. ඔන්න හොඳට බලා ගන්න ඈ. අර ලියලා ඉවරයි නේද ඔක්කොම? තව ලියන කවුරුත් නැහනේ. කවුද ඉන්නේ මේ? who is this? there is a boy නේද? පිරිමි ළමෙක් ඉන්නවා. එයා දුවන බව පේනවා. දාඩිය දාලා තියෙනවා යාට. එයා දුවනවා. කොහොම හරි බයෙන් තමයි එයා දුවන්නේ නේ. මොකද පිටිපස්ස බල තමයි එයා දුවන්නේ. කටත් හැපි මූඩ් එකක් නැහැ. බය වෙලා තමයි ඉන්නේ. මම එයාට සෙන්ටෙන්ස් එකක් ලියනවා මෙන්න මෙහෙම. තව ලියනවද? තප්පර 20න් ඉවර වෙන්න ඕනේ. තප්පර 20යි. Okay, right. බලන්න පින්තූරේ. පිරිමි ළමෙක් ඉන්නවා. එයා දුවනවා. ඊට පස්සේ බයෙන් එයා දුවන්නේ. හොඳටම වේගෙන් දුවන බවත් පේනවා. මම එයාට සෙන්ටෙන්ස් එකක් ගන්නවා පුතා මෙන්න මේ විදිහට. The boy runs fast. පිරිමි ළමයා වේගෙන් දුවනවා. පිරිමි ළමයා වේගෙන් දුවනවා. right? මම මේ පිරිමි ළමයාම මෙයාවම same person එකම කෙනා මෙයාවම මම චුට්ටක් වෙනස් කරනවා. අන්න බලන්න ගියාගේ වෙන වෙනස එයාට මොකක්ද උනේ? මේ කලින් කෙනා මේ දැන් කෙනා. මේ කලින් කෙනා මේ දැන් කෙනා. එකම කෙනා නේද? රූපේ වෙනස් වුණාද? එයාගේ හැඩරුව වෙනස් වුණාද? නෑනේ. හැඩරුව වෙනස් වුණේ අතට සල්ලි බෑග් එකක් ආවා. ඇස් දෙකට මේ අර හොරු බඳින රෙදි පටියක් ආවා. right? කලින් මෙයා the boy runs fast. දැන් රූපෙට මම ආපහු sentence එකක් දෙනවා. he is a thief. එයා හොරෙක්. he is a thief. එයා හොරෙක්. දැන් මය පුතා කියන්න okay දැන් මට අදහසක් දෙන්න. 1 සහ 2 පළවෙනි සහ දෙවෙනි වාක්‍ය මගින් කියවෙන්නේ පුද්ගලයෝ දෙන්නෙක් ගැනද එක්කෙනෙක් ගැනද? වාක්‍ය දෙකෙන් කියවෙන්නේ එකම පුද්ගලයා ගැනද එහෙම නැත්නම් දෙන්නෙක් ගැනද? හොඳයි මීරංග. හොඳයි ඔයෂරි. එහෙනම් අනිත් අය මොකද කියන්නේ? දෙන්නෙක්ද එක්කෙනෙක්ද? එක්කෙනෙක් ගැන අශනි. okay. නුමාය එක්කෙනෙක් ගැන හරි. සමිත එක්කෙනෙක් ගැන right. ඒ කියන්නේ අයිඩියා එක දැන් ඔන්න පැහැදිලි වෙලා. එහෙනම් පුතා මේ පින්තූරේ ඉන්නේ එකම පුද්ගලයානේ. කලින් හිටපු කෙනාම තමයි ආපහු මේ ඉන්නේ. මම කරේ එයාගේ පොඩ්ඩක් අර කස්ටියුම්ස් වෙනස් කරා විතරයි. නේද?
ඒ කියන්නේ එයාගේ මොනවාද ඇඳුම් වෙනස් කරා විතරයි. රයිට් හොරු බඳින ඉස්සර හොරු මෙහෙම කියන්නේ කාටුන් වල හොරු මෙහෙම නේද ඇස් දෙකට පටියක් බැඳ ගමන් එයාව අඳුරන්න බෑ. එහෙම එකක් නෙවෙයි. එතකොට මය පුතා මේ සෙන්ටෙන්ස් දෙකෙන්ම කියවෙන්නේ එකම පුද්ගලයෙක් ගැන. කවුද එකම පුද්ගලයා? the boy සහ he. දැන් පළවෙනි එකේ the boy තිබිලා දෙවෙනි එකේ the boy කියලාම තියෙන්න ඕනේ නෑ. the boy කිව්වත් he කිව්වත් කවුරු ගැනද මේ කියන්නේ? එකම එක්කෙනා ගැනනේ. the boy කියන්නේ පිරිමි ළමයා, he කියන්නේ ඔහු කියන්නේ කවුද? මේ පිරිමි ළමයාම තමයි. ඔන්න මේ දීලා තියෙන සෙන්ටෙන්ස් දෙකකින් පුතේ එකම පුද්ගලයෙක් ගැන කියවෙනවා. අර කියපු අවශ්‍යතා හතරෙන් එකක් හරිනේ. මොකක්ද අවශ්‍යතා හතර? එකම පුද්ගලයෙක්, එකම දෙයක්, එකම ස්ථානයක්, එකම කාලයක්. ඒ හතරෙන් එකක් දැන් ගොඩ ගිහිලා තියෙනවා. මොකද්ද? එකම පුද්ගලයෙක් ගැන තමයි කියවෙන්නේ. එහෙනම් අපිට හැකියාව තියෙනවා පුතේ මේ සෙන්ටෙන්සස් දෙක එකතු කරලා කම්ප්ලෙක්ස් සෙන්ටෙන්ස් එකක් හදන්න. මේ වාක්‍ය දෙක එකතු කරලා අපිට කම්ප්ලෙක්ස් සෙන්ටෙන්ස් එකක් හදන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. ඇයි මේ වාක්‍ය දෙකකින් කම්ප්ලෙක්ස් සෙන්ටෙන්ස් එකක් හදන්න පුළුවන්? because මොකද වාක්‍ය දෙකෙන්ම කියවෙන්නේ එකම පුද්ගලයෙක් ගැන. මම පුතාලට පැහැදිලි නේද කියපු දෙය? කියපු දෙය පැහැදිලි නේද? අපි මෙන්න මෙහෙම නෝට් එක ලියාගමු. ලියන්න පුතේ මෙහෙම. පොඩි නෝට් එකක් උඩින් ලියා ගන්න වෙනවා සිංහලෙන්. හරිද? උඩින්ම ලියා ගන්න පුතේ. පහත උදාහරණය සැලකිල්ලට ගන්න. පහත උදාහරණය සැලකිල්ලට ගන්න. පහත උදාහරණය සැලකිල්ලට ගන්න. කියලා එහෙම ලියලා රූපේ ඇඳ ගන්න ඕනේ පුතේ. රූපං ජීරති නාමං නජීරති කියලා රූපේ ඇඳ ගන්න සිද්ධ වෙනවා. මෙහෙම හැඩතල දාන්න ඕනේ. මෙන්න මේ විදිහට කෝඩු බබෙක් ඇඳගෙන එයා hina වෙනවා වගේ නේද? කෝඩු බබෙක් ඇඳගෙන වාක්‍ය දෙක ලියන්න. සල්ලි බෑග් එකක් දාමු අපි. රුපියල් නෙමෙයි හොරකම් කරලා තියෙන්නේ ඩොලර් ඈ. ඕකේ. දෙදිපටියකුත් බඳින්න යාට. පණ දාගෙන දුව. ඕකේ රූපය අඳින පුතේ වාක්‍ය දෙක ලියාගෙන මේකේ the boy කියන එක කොටු කරගන්න මේකේ he කියන එක කොටු කරගන්න.
Okay පුතේ done okay right of course you can make a compound sentence using them ඒ කියන්නේ කලින් දුන්න අර the boy runs fast he is a thief කියන sentence දෙක එකතු කරලා පුතේ කිසි ගැටලුවක් නැහැ අපිට compound sentence එකක් හදන්න පුළුවන් ඕනේ නම් compound sentence එකක් සංයුක්ත වාක්‍යයක් easily හදන්න පුළුවන් හරියට මෙන්න මේ වගේ compound sentence හදන්න පුළුවන් ko the boy runs fast and he is a thief ඔය යොදන්න පුළුවන් එක conjunction එකනේ පිරිමි ළමයා වේගෙන් දුවනවා සහ ඔහු හොරෙක් එහෙම නැත්නම් තව එකක් the boy runs fast because he is a thief පිරිමි ළමයා වේගෙන් දුවනවා ඔහු හොරෙක් නිසා පිරිමි ළමයා වේගෙන් දුවනවා ඔය විදිහට පුතේ අපිට ගැළපෙන conjunction එකක් භාවිතා කරලා කිසි ගැටලුවක් නැහැ පුතේ අපිට compound sentence ගණනාවක් නිර්මාණය කරන්න පුළුවන් හැබැයි දැන් ඔය දුන්න වාක්‍ය දෙකේ පුතේ පොඩි විශේෂත්වයක් තිබුණානේ ඒ තමයි sentence දෙකෙන්ම කියවුනේ එකම පුද්ගලයෙක් ගැන ඒ කියන්නේ compound sentence එකක් හදනවාට අමතරව compound sentence එකක් ඕන නම් හදලා නිකන් අපිට පාඩු වින්නත් පුළුවන් හැබැයි ඊට අමතරව තව පියවරක් ඉදිරියට ගිහිල්ලා අපිට complex sentence එකක් හදා ගන්නත් පුළුවන් කිසිම ගැටලුවක් නැතුව but as the but as they talk about the same person නමුත් ඒ වාක්‍ය දෙකෙන් එකම පුද්ගලයෙක් ගැන කියවෙන නිසා ඒ කියන්නේ the boy නේ the boy සහ he මම the boy කියලාම ගන්නවා මොකද එක්කෙනෙක්ම ගැන තමයි කියවෙන්නේ ඒ වාක්‍ය දෙකෙන් එකම පුද්ගලයෙක් ගැන කියවෙන නිසා we can make a complex sentence too අපිට සංකීර්ණ වාක්‍යයක් හදන්නත් ඔන්න අවස්ථාව තියෙනවා සංයුක්ත වාක්‍ය compound sentences කොහොමද හදන්න පුළුවන් පුතේ වාක්‍ය දෙකෙන් එකම පුද්ගලයෙක් ගැන කියවෙන නිසා complex sentence එකක් හදන්නත් පුළුවන්. අනං එතනින් එහාට අපි බලමු කොහොමද complex sentence එක නිර්මාණය කරන්න කියලා. මේ තියෙන note එකක් පුතේ පහලට එක් කරගන්න. Okay? හරියට අවබෝධ කරගන්න නැතුව නම් පුතේ පොඩ්ඩක්වත් ඉදිරියට යන්න එපා. අනිවාර්යෙන් message එකක් එවන්න සර් අපහු ඒක පැහැදිලි කරන්න කියලා. ඒතර මම 100 වතාවක් හරි කමන්නේ explain කරනවා. Okay? ඉක්මනට ලියමු. Okay, nice. Okay. දැන් එහෙනම් ඔන්න ලියන පුතේ තප්පර 20 මම ඊගා ස්ක්‍රීන් එකට යනවා. දුන්න sentences දෙක මොකද්ද? The boy runs fast, he is a thief කියන sentences දෙක කිසිම ගැටලුවක් නැතුව ගැළපෙන conjunction එකක් භාවිතා කරලා වාක්‍ය දෙක තනි වාක්‍යයක් බවට හරවන්න පුළුවන්. ඒ කියන්නේ compound sentence එකක් හදා ගන්න පුළුවන්. අපි ඉගෙන ගන්නවා දැන්. Because you know the lesson. පාඩම දන්න නිසා තමයි. දැන් අපි හදන්න යන්නේ complex sentences නේ. සංකීර්ණ වාක්‍ය තමයි හදන්නේ. ඒතර සංකීර්ණ වාක්‍ය හදන්න නම් අපිට අවශ්‍යතා හතරක් තියෙනවා. ඒ අවශ්‍යතා හතරෙන් එකක් හරි හරියන්න ඕනේ. ඒ තමයි මොනවද? වාක්‍ය දෙකෙන්ම කියවෙන්න ඕනේ එක්ක එකම පුද්ගලයෙක් ගැන. වාක්‍ය දෙකෙන්ම කියවෙන්න ඕනේ එකම දෙයක් ගැන. වාක්‍ය දෙකෙන්ම කියවෙන්න ඕනේ එකම ස්ථානයක් ගැන. වාක්‍ය දෙකෙන්ම කියවෙන්න ඕනේ එකම කාලයක් ගැන. ඔන්න ඕක තමයි තියෙන්න ඕනේ අවශ්‍යතා හතර. දැන් මේක එක අවශ්‍යතාවයක් හරි satisfied. මොකද්ද? වාක්‍ය දෙකෙන්ම කියවෙන්නේ එකම පුද්ගලයෙක් ගැන. ඒ තමයි the boy සහ he. එකම පුද්ගලයා ගැන කියවෙන්නේ පිරිමි ළමයා කිව්වත් ඔහු කිව්වත් එකම පුද්ගලයෙක් තමයි. එහෙනම් අපිට හැකියාව තියෙනවා දැන් complex sentence එකක් නිර්මාණය කරන්න. Okay? අන්න ඒක කොහොමද කරන්න කියලා බලමු. ඔන්න මම දැන් ගිය සතියේ දුන්න වැඩි. Okay? මම ගිය සතියේ ඔයාලට කිව්වා තේ හදන හැටි මොනවාද සම්බෝල හදන හැටි fried rice හදන හැටි හොයාගෙන තියාගන්න කිව්වනේ. දැන් ප්‍රශ්නේ හැබැයි මම සාමාන්‍යයෙන් මේක මේ ක්ලාස් වලදී නම් ඔන්ලයින් ක්ලාස් නෙමෙයි normal ක්ලාස් වලදී නම් මම එක එක කරා නැගිටලා අහනවා කොහොමද තේ හදන්නේ කොහොමද සම්බෝලයක් හදන්නේ ගෑන් ළමයිගෙන් නැගිටලා අහනවා පොලොස් ව්‍යංජනයක් හදන්නේ කොහොමද කියලා ගෑන් ළමයි තක්කු මුක්කු වෙනවා එතකොට. Okay. ඊට පස්සේ පිරිමි ළමයිගෙන් අහනවා පැච් එකක් දාන්නේ කොහොමද කියලා බයිසිකලයකට. කොහොම নানা ප්‍රකාර පිස්සු වැඩ කරනවා මම. Okay. දැන් මෙහෙම ඔන්ලයින් අහන්න බෑනේ පුතේ නේද? මොකද තාක්ෂණික ගැටලු තියෙනවා. තාක්ෂණික ගැටලු තියෙන. ඒ නිසා මම ඔන්න ඔයාලට
අද උගන්වනවා කොහොමද හරියටම ෆ්‍රයිඩ් රයිස් හදාගන්නේ කියලා. ඕකේ. ඔන්න ෆ්‍රයිඩ් රයිස් හදන්නේ කොහොමද කියලා මම අද ඔයාලට උගන්වනවා. ගෑන් ළමයිට මේක ඉතා වැදගත් වෙයි. මොකද ගෑන් ළමයි ෆ්‍රයිඩ් රයිස් හදන්න දන්නේ නැත්නම් ඔන්න මම අද මලින්ද සර් ඔන්න උගන්වනවා ඔයාලට. ඔන්න ෆ්‍රයිඩ් රයිස් හදන විදිහ හරිම සරලයි, very simple. ලේසි හදාගන්න පුතේ. ලොකුවට ඔය වැඩ දැම්මට එක එකන මේ කඩවල් වල එහෙම මේ මහ දෙයක් නෑ ෆ්‍රයිඩ් රයිස් හදන එක. ඔන්න බලන්න කොහොමද වෙන්නේ කියලා. ෆ්‍රයිඩ් රයිස් හදන කෙනෙක්ගේ රූපෙකුත් මම හොයාගත්තා. දැන් ගෙදරදී ෆ්‍රයිඩ් රයිස් හදද්දී ඔහොම වැඩ කෑලි දාන්න ඕනේ නෑ. බත් ටික කුසියේ බිම දියේ ගාව. එහෙමද හංසනි? හොඳයි හොඳයි දැන් පුරුදු වෙන්න ඕනේ. එතකොට ගෙදරදී ওই විදිහට වැඩ දාන්න යන්න එපා තාච්චි. ලේසිම ක්‍රමයකට හදාගන්න හැටි තමයි මම කියන්නේ. මෙන්න මෙහෙමයි හදන්නේ, හරි සිම්පල්. බලන්නකෝ. හරි බලමු. අන්න ක්‍රමය. පළමුව විශාල තාච්චියක් ගන්න. අර සාමාන්‍ය අර කරවල බදින එහෙම තාච්චි හරියන්නේ නැහැ මේකට. මොහොත රැල්ලක් වගේ නේද? පළමුව විශාල තාච්චියක් ගන්න ඕන. ගෑන් ළමයි ලියා ගන්න ඕනේ. මේ පිරින ළමයිට නම් අදාළ වෙන්නේ නැති මේක එච්චර. හැබැයි ගෑන් ළමයිට ඉතාල වැදගත්. පළමුව විශාල තාච්චියක් ගන්න. අපි පියවර ක්‍රමයකට කියන්නේ නේ. සාමාන්‍ය මොනවා හරි දෙයක් නිර්මාණය කරද්දී පුතේ හදද්දී process එකකදී procedure එකකදී අපි පියවර විදිහට තමයි ඒක කියන්නේ. පියවර විදිහට steps විදිහට තමයි කියන්නේ. ඒතකොට වැඩේ ලේසි නේ. යම් කිසි දෙයක් පියවර විදිහට ඉදිරිපත් කරද්දී පියවර ටික අපි හරියට ඔළුවේ තියා ගන්නවා නම් මුලින්ම මේක, දෙවනුව මේක, ඊළඟට මේක, ඊළඟට මේක, ඊට පස්සේ මේක, අවසානයේදී මේක කියලා පියවර විදිහට අපි මතක තියා ගන්න පුතේ වැඩේ හරි ලේසි. ඕකේ? පළමුව විශාල තාච්චියක් ගන්න. එය ලිප මත තව රත් කරන්න. ඒක රත් කරගන්න ඕනේ නැත්නම් ෆ්‍රයිඩ් රයිස් හැදෙන්නේ නැහැ නේද? මුලින් රත් කරන්න ඕනේ අපි තාච්චිය. තෙල් දාලා රත් කරනව නෙමෙයි. තාච්චිය රත් කරලා තමයි තෙල් දාන්නේ. ඒකට තෙල් ස්වල්පයක් දමන්න. ඊට තෙල් ටිකක් දාලා ආපහු රත් වෙන්න තියෙනවා. තෙල් හොඳින් රත් වූ පසු ෆ්‍රයිඩ් රයිස් හදා ගන්න. ඔන්න ෆ්‍රයිඩ් රයිස් හදන ලේසිම ක්‍රමය බලන්න මෙච්චර ලේසි ක්‍රමයකට ෆ්‍රයිඩ් රයිස් හදන්න පුළුවන් කියලා දැනන් හිටියද? තෙල් හොඳින් රත් වූ පසු ෆ්‍රයිඩ් රයිස් හදා ගන්න. ඔන්න ඔහමයි ගෙදරදී ෆ්‍රයිඩ් රයිස් හදාගන්නේ. ගෑන් ළමයි ඔන්න ලියා ගන්න. ওই විදිහට තමයි හදන්නේ. ඕකේ? හරි. හොඳයි නේද මගේ ක්‍රමය? හරි. හරි දැන් පුතා ඔය මම දුන්නේ ෆ්‍රයිඩ් රයිස් හදන ක්‍රමයනේ. බිත්තර දාන එක තියෙනවා. බිත්තර දාන එක හතරෙන් පීවරේදී තියෙනවා. ඒකනේ නියමයි. හොඳයි. හරි. එතකොට පුතේ මම දැන් ඔය ඔයාලට කියලා දුන්නේ කොහොමද ෆ්‍රයිඩ් රයිස් හදන්නේ කියලා. එතකොට ෆ්‍රයිඩ් රයිස් හදන කියන සංකීර්ණ ක්‍රියාවලිය, ෆ්‍රයිඩ් රයිස් හදනවා කියන සංකීර්ණ මේ ඇති මැසේජ් දැම්මේ. ෆ්‍රයිඩ් රයිස් හදනවා කියන සංකීර්ණ ක්‍රියාවලිය අපිට හරිම ලේසියෙන් කරගන්න පුළුවන් පුතේ. ඒකේ පියවර ටික මතක තියාගත්තොත්. දැන් මේක මොකටද අපිට? why do we need this one? ඇයි මේක අපිට? ඒකට හේතුව තමයි පුතේ සංකීර්ණ වාක්‍ය හදන එක සංකීර්ණ ක්‍රියාවලියක් නේ. හවුද නැද්ද? ඒකනේ පුතේ සංකීර්ණ වාක්‍ය කියන්නේ නිකන් නේද? complex sentence කියන්නේ because the method is complex. ක්‍රමයේ සංකීර්ණ නිසා. ඒකට ඕනෑම සංකීර්ණ දෙයක් නිර්මාණය කරද්දී ඒකේ පියවර හරියට අපි මතක තියාගන්නවා නම් මෙහෙමයි කරන්නේ කියලා. එතකොට ඒ හදන ප්‍රොසීජර් එක ඒ ක්‍රියාවලිය පුතේ හරි ලේසි අපිට. අවසානයේදී හොඳ නිර්මාණයක් ලැබෙනවා. ඒ නිසා නේද ඒ නිසා නේද ඔය ගෙවල් වල දැන් අක්කලා එහෙම මේ විදිහේ ඉන්නවා නම් අක්කලා අම්මලා එහෙම නැන්දලා එහෙම සමහර ලාවට ෆෝන් එකේ YouTube එකෙන් මොකක් හරි කෑමක් හදන හැටි බලාගෙන තමයි කුස්සියේ මොනවා හරි හදන්නේ නේ. අලුත් කෑමක් හදද්දි දැන් පරිප්පු වෙන හැටි YouTube එකෙන් බලන්න ඕනේ. ඒක දන්නවනේ නේද? පොලොස් හදන හැටි YouTube එකෙන් බලන්න ඕනේ. නැත්තම් මොකක් හරි ඔය කාන්තා පත්‍රයක තියෙන මේ රෙසිපි එකක් බලා ගන්නවා. නේද? ඒ කියන්නේ මොනවා හරි දෙයක් උයන ක්‍රමපිළිවෙලක් බලලා තමයි උයන්නේ. එතකොට ඒකට හේතුව තමයි ඒ මෙතඩ් එකට යන්න ඕනිය. එක පියවරක් හරි ආපස්සට නැත්තම් මැදින් පැන්නොත් මොකද වෙන්නේ? වැඩේ හරියන්නේ නැහැ නේ. ඒ උදාහරණයක් විදිහට ගන්නකො සම්බෝලයක් හදන එක. ඔයා සම්බෝලේ හදන්න මුලින්ම මිරිස් අඹරලා
ඊට පස්සේ ලුණු දාලා ඊට පස්සේ මොනවද අනියන්ස් ලුණු දාලා ඒ ටික ඔක්කොම අඹරලා නම් ඔයා පොල් ගස් නගින්නේ පොල් කඩන්න ඒ සම්බෝලේ හරියන්නේ නැහැ නේද? ඒ නිසා මුලින් පොල් කඩලා ඉන්න ඕනේ. පොල් කඩලා එලි ගහලා ඉන්න ඕනේ. ඒක ගා ගන්න ඕනේ. ඊට පස්සේ තමයි මිරිස් අඹරන්නේ. පැහැදිලිද? ඒ කියන්නේ මිරිස් අඹරලා පොල් හොයලා හරියන්නේ නැහැ, ගස් නැගලා හරියන්නේ නැහැ ඊට පස්සේ. ඒ කියන්නේ යම් කිසි දෙයක් හදන නිශ්චිත ක්‍රියා පිළිවෙලක් තියෙනවා. ඕඩර් එකක් තියෙනවා. අන්න ඒ ඕඩර් එකට හරියට ගියේ නැතුනොත් මොකද වෙන්නේ? අපිට ලැබෙන අවසාන ප්‍රොඩක්ට් එක අපිට ලැබෙන අවසාන නිෂ්පාදනයේ පුතේ හරි නිෂ්පාදනයක් නෙමෙයි. නිෂ්පාදනයේ අවුල්. දැන් අපේ නිෂ්පාදනය මොකද්ද? complex sentence. අපිට ලබා ගන්න ඕනේ අවසාන නිෂ්පාදනය තමයි complex sentence එක. එතකොට ඒ complex sentence එක හරියටම තිතට නිර්මාණය වෙන්න නම් මම මේ කියන පිළිවෙල අනිවාර්යෙන් ඔයා අනුගමනය කළ යුතුයි. පියවර 6යි තියෙන්නේ පුතේ. There are only 6 steps. පියවර 6යි තියෙන්නේ වැඩේ ගොඩ. බලමු මොකක්ද මේ පියවර 6 කියලා. මෙන්න මේ විදිහට. එබැවින් complex sentences සෑදීමේදීද පියවර කිහිපයක් අනුගමනය කරයි. පියවර නිවැරදිව මතක තබා ගැනීමෙන් නිවැරදි සංකීර්ණ වාක්‍යයක් සාදාගත හැක. මේක එච්චර වැදගත් නෑ පුතේ. උනන කමන්නේ අපි ලියාගමු. ඕකේ? ටක් ගාලා මේ අදහස් දෙක ලියාගන්න පුතේ. Right, let's see. So let's make complex sentences. ඔන්න එහෙනම් අපි දැන් සංකීර්ණ වාක්‍ය හදමු. Okay? අර පිරිමි ළමයව මම ගත්තා. හොරාම ගත්තා. හොර පිරිමි ළමයා ගත්තා මම. Step 1 පළවෙනි පියවර. ඔන්න පළවෙනි පියවර තමයි මම කියන්නේ. පියවර 6යි. This is the first one. මම සිංහලෙන්ම පුතේ type කරේ because it will be very easy to understand. වාක්‍ය දෙකෙහි පොදු පදය. පොදු පදය කියන එක ඉංග්‍රීසි වලින් කිව්වොත් එහෙම common word පුතා. නේද? මම හදාගත්ත පියවර කීපයක් මේ තියෙන්නේ. නිසා මම හදාගත්ත වචන ටිකක් තමයි තියෙන්නේ. හැබැයි හරියට අල්ලගන්න ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වාක්‍ය දෙකෙහි පොදු පදය කියන්නේ common word එක සොයා ගන්න. එය එකම වචනයක් විය යුතු නැත. පුතේ මේ එකම වචනයක් විය යුතු නැත කියන එකෙන් අදහස් කරන්නේ පළවෙනි වාක්‍යයේ the boy තිබිලා දෙවෙනි වාක්‍යයේ the boy තියෙන්න ඕනේ නැහැ. පළවෙනි වාක්‍යයේ today තිබිලා දෙවෙනි වාක්‍යයේ today තියෙන්න ඕනේ නැහැ. පළවෙනි වාක්‍යයේ today තිබිලා දෙවෙනි වාක්‍යයේ that day තියෙන්න පුළුවන් සමහරලාට. හැබැයි එකම දවසක් ගැන නම් කියවෙන්නේ කිසි ගැටලුවක් නැහැ. ඊට පස්සේ පළවෙනි වාක්‍යයේ the school තිබිලා දෙවෙනි වාක්‍යයේ there තිබුණොත් එහෙම ඒත් ගැටලුවක් නැහැ. ඇයි? the school කිව්වත් there කිව්වත් දෙකෙන්ම කියවෙන්නේ එකම ස්ථානයක් ගැන නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ පුතේ වාක්‍ය දෙකේ එකම පදය තියෙන්න ඕනේ නැහැ. the boy the school today you ඊට පස්සේ Monday එහෙම තියෙන්න ඕනේ නැහැ. වාක්‍ය දෙකේ තියෙන පද දෙකක අදහස සමාන වුණා නම් ඇති. හරියට මෙන්න මේ වාක්‍ය දෙකේ වගේනේ. The boy runs fast, he is a thief. මේ වාක්‍ය දෙකෙන්ම කියවෙන්නේ කවුරු ගැනද? The boy කිව්වත් he කිව්වත් ඒ දෙන්නම එකම පුද්ගලෙක්. දෙන්නෙක් නෙමෙයි එකම පුද්ගලෙක්. එහෙනම් පළවෙනි පියවරේදී අපි මොකද්ද කරන්නේ පුතේ? වාක්‍ය දෙකේ තියෙන common word එක හොයා ගන්න. පළවෙනි පියවර හරි ලේසිනේ. common word එක ඔන්න හොයාගත්තා. පළවෙනි එකේ the boy, දෙවෙනි එකේ he. මම මේ කියන විදිහටම කරන්න ඈ. එතකොට බය වෙන්න දෙයක් නැහැ. වැඩේ ගොඩ. right? ලියන්න පුතේ උඩින්ම තියෙන so let's make complex sentences කියන අනුමාත්‍රිකාව රූපේ අඳින්න අවශ්‍ය නැහැ. step 1 කියලා ලියලා ඒකෙන් මොකද්ද කරන්න කියලා ලියා ගන්න ඉක්මනට.
we will go for the step 2. අපි දෙවනි step එකට යමු. step 2 දෙවන පියවර. in එක් පොදු පදයක් ඉවත් කරන්න. මොකද මේ CW කියන්නේ? CWW කන්නංගර මහත්තයාද? නෑ. CW කියන්නේ පුතේ common word අර කලින් එකේ තිබුණේ. කලින් එකේ තිබුණා නේද common word කියලා. ඒකේ shorten form එක CW. in එක් පොදු පදයක් ඉවත් කරන්න. මම ඒක උදාහරණයක් දීලාම කියන්නේ ඈ. ඔන්න පුතේ මෙහෙම sentences දෙකක් තියෙනවා නේද? ඔය sentence දෙකෙන් එක පොදු පදයක් අපි ඉවත් කරනවා. දැන් පොදු පද දෙක මොනවද? the boy සහ he නේ පුතේ. නේද? the boy සහ he කියන එක තමයි පොදු පදේ වෙන්නේ, common word එක වෙන්නේ. මම ඒකෙන් එකක් ඉවත් කරනවා. හැබැයි ඉවත් කරද්දී පුතේ නාම පදයක් සහ සර්වනාමයක් පොදු පදේ වේ නම් ඉවත් කළ යුත්තේ සර්වනාමය. හරියට මේ උදාහරණය වගේනේ. පළවෙනි එකේ තියෙන පුතේ the boy, දෙවෙනි එකේ තියෙන he. ඔය විදියට පොදු පදයේ තිබුණොත් පුතේ අපි කරන්නේ he කියන pronoun එක තමයි අයින් කරන්න ඕනේ. right? the boy අයින් කරොත් එහෙම ගැටලුවක්. ඒ ගැටලුව මොකක්ද කියලා පොඩ්ඩක් හිතන්න මම පාඩම අවසානයේදී අහනවා. පාඩම අන්තිමේදී අහනවා ඒ ඇයි කියලා. මේ විදියට නාම පදයක් සහ සර්වනාමයක් තිබුණොත් පුතේ අපි අයින් කරන්නේ සර්වනාම. දෙකම සර්වනාම තිබුණොත් පළවෙනි එකෙත් he තිබිලා දෙවෙනි එකෙත් he තිබුණොත් මොකද කරන්නේ? ඕ 10 20 කියලා කැමති එකක් අයින් කරනවා. දෙකේම නාම පද තිබුණොත් the boy සහ the boy කියලා. පළවෙනි එකෙත් the boy, දෙවෙනි එකෙත් the boy තිබුණොත් ඒත් මොකද? ඕ 10 20 කියලා එකක් අයින් කරනවා. ඕකේ? හැබැයි නාම පදයකුයි සර්වනාමයකුයි තිබුණොත් එහෙම අනිවාර්යෙන්ම අපි අයින් කරන්නේ මොකද්ද? සර්වනාමය තමයි අයින් කරන්නේ. මම පුතාලට පැහැදිලිද? ඔන්න දෙවෙනි පියවරත් ලියා ගන්න. පියවර 6 කොහොමද අද ඉවර කරන්නේ? third step 3 තුන්වෙනි පියවර පුතේ. තුන්වෙනි පියවරේදී මෙහෙම එකක් වෙන්නේ. දැන් අපි කලින් පියවරේදී මොකද කරේ? පොදු පදය අඳුනගත්තා පළවෙනි පියවරේදී. දෙවෙනි පියවරේදී පොදු පදයෙන් එක පොදු පදයක් ඉවත් කරනවා. අය පුතාලට මතකද? අර දැන් මාසයකට විතර කලින් අපි මේ පාඩම පටන් ගද්දි compound sentence කොහොමද හදන්නේ, complex sentence කොහොමද හදන්නේ කියලා මම සරලව කතා කරා. අද මම පාඩම පටන් ගද්දිම කිව්වේ. එතකොට මතකද simple sentence දෙක ලියලා ඒ simple sentence දෙකෙන් එක simple sentence එක subject එක කපලා තිබුණා මම. ඒ කියන්නේ complex sentence එකක් හදද්දී වාක්‍ය දෙකෙන් එක වාක්‍යයකට damage එකක් වෙනවා, හානියක් වෙනවා කියලා මම කිව්වේ. අන්නේ හානිය තමයි උනේ. පියවර අංක දෙකේදී උනේ අන්නේ damage එක. මොකද්ද? එක පොදු පදයක් අපි ඉවත් කරලා දානවා. අපතල පැහැදිලි නේද මම මේ කියන දේ? අන්න පියවර 3. ඉවත් කළ CW වෙනුවට ඒ කියන්නේ common word එක එහෙම නැත්නම් පොදු පදේ. ඔයාලත් ඒ විදිහට ලියන්න. ඒතකොට වැඩේ ලේසි. ඉවත් කළ CW වෙනුවට ගැළපෙන relative pronoun පදයක් තෝරගන්න ඕනේ. දැන් හොඳට යස අගේට තිබුණ වාක්‍යයක් අරගෙන ඒකේ ඕන තාලට අපිට ඕන විදිහට පුතේ වචන අයින් කරන්න බෑ. එහෙම අයිතියක් අපිට නැහැ. එහෙම අයින් කරනවා නම් අපිට වගකීමක් යුතුයකමක් තියෙනවා මොනා කරන්නද? තව වචනයක් ඒ වෙනුවට ආදේශ කරන්න. හරියට නිකන් අපි ගහක් කැපුවොත් එහෙම ඒ වෙනුවට පැලයක් හිටවන්න ඕනේ වගේ වැඩක් මෙතන වෙන්නේ. නේද? අපි he කියන common word එක ඉවත් කරා. ඒ ඉවත් කරාට අපි එයාට ගැළපෙන relative pronoun එකක් තෝරගන්න ඕනේ. මෙන්න මේ තුන්වෙනි පියවර තමයි පුතේ අමාරුම වැඩි. right? හොඳට බලමු අපි මොකද වෙන්නේ කියලා. ඔන්න අපිට දැන් තියෙනවා මෙන්න මෙහෙම එකක්. හිස්තනක් is a thief. ඇයි මේ හිස්තනක් තියෙන්නේ? මොකද he කියන එක අපි දැනටමත් අයින් කරලා ඉන්නේ. he කියන common word එක අපි අයින් කරා. දැන් එතන හිස්තනක්, there is a blank, is a thief. දැන් ඔන්න ඔය හිස්තනට අපි තෝරගන්න ඕනේ පුතේ relative pronoun එක. okay මොනවද මේ relative pronouns කියන්නේ? what are these relative pronouns? මොනවද මේ? මොනවද relative pronouns? මෙන්න මෙයාලා තමයි පුතේ relative pronouns වෙන්නේ. who, which, that, whose, whom, when, where. who, which, that, whose, whom, when, where. ඔන්න ඔය ටික තමයි පුතේ relative pronouns කියලා අපි හඳුන්වන්නේ. ඔය relative pronoun එක හරියටම ගැලපෙන්නේ මොකක්ද කියලා තෝරගන්නේ පුතේ මෙන්න මෙහෙමයි. අපි ඉවත් කරානේ common word එකක්. අපි පොදු පදයක් ඉවත් කරානේ he කියන එක ඉවත් කරා. අපි බලනවා ඒ ඉවත් කරපු පදය තියෙන්නේ කොහෙද? මොන જાතිය පදයක්ද කියලා අපි බලනවා. ඒ ඉවත් කරේ පුද්ගලයෙක්ද? ඒ ඉවත් කරපු පුද්ගලයා වාක්‍ය subject එක විදිහටද හිටියේ? එහෙනම් ගන්නවා who. ඒ ඉවත් කරේ දෙයක්ද? ඒ ඉවත් කරපු දේ subject එකේ හරි object එකේ හරි කොහේ හිටියක් කමක් නැහැ. එහෙනම් අපි ගන්නවා which. ඉවත් කරේ පුද්ගලයෙක් හෝ දෙයක්ද? දෙකටම පොදුවේ තියෙනවා that කියලා වචනයක්. ඒ කියන්නේ who හරි which හරි දෙකම නැතුව ඕනනම් that පාවිච්චි කරන්න පුළුවන්. අපි ඉවත් කරේ පුද්ගලයෙක්ද? ඒ පුද්ගලයාගෙන් අයිතියක්ද පෙන්වුවේ?
හරියට නිකන් ඔහුගේ, ඇයගේ, අපේ, නිමල්ගේ, සුනිල්ගේ, සහෝදරයාගේ වගේ අයිතියක් දැක්වෙන පදයක් ඉවත් කරේ. එහෙනම් පාවිච්චි කරන්නේ whose. ඉවත් කරේ පුද්ගලයෙක්ද? ඒ පුද්ගලයා හිටියේ වාක්‍ය ඔබ්ජෙක්ට් එක විදිහටද? ඔහුට, ඔහුව, ඒ කියන්නේ පුතේ ක්‍රියාපදයෙන් පසුවද කියන එකනේ. ක්‍රියාපදයෙන් පසුව ඉන්න පුද්ගලයෙක් ඉවත් කරේ. දැන් මේ සෙන්ටෙන්ස් එකේ පුතේ අපි a thief අයින් කරා නම් he කියන එකේ හැමම තිබිලා a thief අයින් කරා නම් අපි තෝරගන්න ඕනේ මොකද්ද? whom කියන relative pronoun එක. අපි මේ සෙන්ටෙන්ස් එකෙන් ඉවත් කරේ කාලයක්ද? අද, හෙට, එහෙම නැත්නම් සඳුදා, සැප්තැම්බර් මාසේ 2022 වගේ කාලයක් ඉවත් කරේ. එහෙනම් ගන්න පුතේ when. එහෙම නැත්නම් අපි ඉවත් කරේ ස්ථානයක්ද? අතන, මෙතන, ගෙදර, පාරේ, පාසලේ, ගහක් උඩ, ගහක් යට වගේ ස්ථානයක් ඉවත් කරේ. එහෙනම් භාවිතා කරන්නේ දෙයක්. ඔන්න ඔය විදිහට පුතේ ඉවත් කරන common word එකේ ස්වරූපයේ ස්වභාවය අනුව අපි තෝරගන්නවා ගැළපෙන relative pronoun එක. දැන් මේක මොකද්ද උනේ? අපි අයින් කරේ he කියලා පුද්ගලෙක්. ඒ පුද්ගලයා හිටියේ subject එක විදිහටද object එක විදිහටද? subject එක විදිහට නේ. ඇයි? is තමයි ක්‍රියාපදේ, ක්‍රියාපදයට කලින් තමයි he හිටියේ. ඒ කියන්නේ subject එකනේ. subject එක විදිහට හිටපු පුද්ගලයෙක් තමයි ඉවත් වෙලා තියෙන්නේ. එහෙනම් තෝරගන්න relative pronoun එක මොකද්ද? who කියලා අපිට මෙතනින්ම මාක් කරගන්න පුළුවන්. මම පුතාලට පැහැදිලිද කියපු දෙයි. තුන්වෙනි පියවරේදී මොකද්ද අපි කරන්නේ? common word එකක් දැන් ඉවත් කරලා තියෙනවා. ඉවත් කරපු common word එක වෙනුවට ගැළපෙන සුදුසු relative pronoun එකක් තෝරාගත යුතුයි. relative pronoun set එකක්ම තියෙනවා, ගොඩක් තියෙනවා. ඒකෙන් කොහොමද ගැළපෙන එක තෝරගන්නේ කියලා තමයි ඔය සිංහලෙන් දීලා තියෙන්නේ. මම පුතාලට පැහැදිලි ඇති කියලා මම හිතනවා. ලස්සනට පැහැදිලිව ඉක්මනට තුන්වෙනි පියවර ලියා ගන්න. මේ ස්ක්‍රීන් එකේ තියෙන හැම දෙයක්ම මේ විදිහටම ලියවෙන්න ඕනේ පුතේ. Let's go. So this is the step number 3. තුන්වෙනි පියවර තමයි මේ පුතේ. අපි යමු හතරවෙනි පියවරේදී මොකද්ද වෙන්නේ කියලා බලන්න. Okay? Step 4. හතරවෙනි පියවර. තෝරාගත් RP පදේ, RP කියන්නේ මොකක්ද? relative pronoun එක නේද? අපි තෝරගත්ත who කියන relative pronoun එක. පුතේ ඔතන who කියන්නේ කවුද නෙමෙයි. where කියන්නේ කොහෙද නෙවෙයි. ඊට පස්සේ when කියන්නේ කවදාද නෙමෙයි. which කියන්නේ කොයිකද නෙමෙයි පුතේ. එතනදී WH words කීපයක් තිබුණානේ. that කියන එක නම් WH word එකක් නෙමෙයි. ඒ WH words වලදී ප්‍රශ්නයක් නෙමෙයි අහන්නේ පුතේ. ඉවත් කරන common word එක වෙනුවට යොදා ගන්න පුළුවන් වචනයක්. එහෙම නැතුව ප්‍රශ්න නෙමෙයි පුතේ ඈ. ඒක හොඳට පැහැදිලි කරගන්න. තෝරාගත් relative pronoun පදය CW තිබූ තැනට නොබ වාක්‍ය ඉදිරියට රැගෙන එනම් මේ මොනවද මේ කියන්නේ? මොකද දැන් කරන්නේ? දැන් මෙන්න මෙච්චරයි වෙන්නේ පුතා. බලන්න උදාහරණයක් පැහැදිලි. ඔන්න මෙන්න මෙහෙම එකක් දැන් තිබ්බනේ අපිට. හිස්තනක් is a thief. he කියලා තමයි හිස්තනේ තිබුණේ. අපි එයාව ඉවත් කරගත්තා. ඒ වෙනුවට තෝරගත්ත නේද relative pronoun එක මොකද්ද? who තමයි තෝරගත්ත relative pronoun එක. who. එයාව මේ හතරවෙනි පියවරේදී කියන්නේ පුතා මෙන්න මෙහෙම දෙයක්. මොකද්ද? ඒ තෝරගත්ත relative pronoun එක. ඒ කියන්නේ who නේ. යොදන්නේ දැන් අර හිස් තැනට නෙවෙයි. ඒ කියන්නේ common word එක තිබ්බ තැනට නෙවෙයි දාන්නේ. ඒක ගේන්න ඕන එක කොහෙටද? වාක්‍ය ඉස්සරහටයි පුතේ ගේන්නේ. මම ඔය ඇලේට ඊතරක් දාලා තියෙන්නේ හිස්තන ගාවට ගේන්න හදලා ඒක ඉදිරියට ගේනවා කියලා පෙන්නන. මම පුතාලට පැහැදිලිද කියන දේ. ඒ කියන්නේ තෝරගන්න relative pronoun එක වාක්‍ය ඉදිරියට තමයි යොදන්නේ. දැන් මේ උදාහරණේ නම් ගැටලුවක් නැහැ. ඇයි? අපි අයින් කරෙත් පළවෙනි වචනේ who කියන එක තමයි දැන් පළවෙනි වචනේ වෙන්නේ කොහොමද? එතකොට මේකේ ගැටලුවක් නැහැ. හැබැයි සමහර උදාහරණ ඉදිරියේදී අපිට මුණ ගැහෙනවා පුතේ. එතනදී සමහර උදාහරණ ඉදිරියේදී මුණ ගැහෙනවා. එතනදී වාක්‍ය අවසාන වචනයක් තමයි ඉවත් කරන්නේ අපි. වාක්‍ය මැද හරි අවසානයේ හරි තියෙන common word එකක් ඉවත් කරන්න වෙයි. එතකොට පුතේ එතකොට හොඳටම පැහැදිලි වෙනවා who කියන එක යොදන්නේ අන්න එතනට නෙමෙයි වාක්‍ය ඉස්සරහින් තමයි ගෙනල්ලා අතාරින්නේ. ඒ වගේ උදාහරණයක් මම ඉදිරියේදී කතා කරනවා right. ඔන්න හතරවෙනි පියවරේදී වෙන දේ ඉස්සරහට ගේනවා අපි relative pronoun එක. දැන් ලැබෙන RP පදයෙන් පටන් ගන්නා කොටස relative clause එකක් විදිහට හඳුන්වනවා. දැන් ඊට පස්සේ අපි relative pronoun එක දාලා ලියනවා. relative pronoun එක දාලා වචන ටික ලියාගෙන යනවා. දැන් මොකක් හරි කොටසක් ලැබෙනවනේ. මොකක් හරි set එකක් හම්බ වෙනවනේ වචන ගොඩක්. අන්නේ වචන ගොඩට අපි නමක් දෙනවා පුතේ relative clause එකක් කියලා.
මොකක්ද ඒකට කියන්නේ? relative clause එකක් කියලා හඳුන්වනවා. මොකද්ද? relative clause එක. මොකද්ද relative clause එක? who is a thief? who is a thief? who is a thief තමයි relative clause එක. ඒකේ සිංහල තේරුම වෙන්නේ හොරෙක් වන කෙනා. කවුද හොරා නෙමෙයි පුතේ. කවුද හොරා නෙමෙයි. හොරෙක් වන කෙනා තමයි මේකේ සිංහල තේරුම වෙන්නේ. ඔන්න relative clause එකක් හැදෙන හැටි. පැහැදිලිද? එහෙනම් ඔන්න හතරවෙනි පියවරේදී මේ වෙන්නේ මේකයි පුතේ. ටක් ගාලා නෝට් එක ලියාගමු අපි. නෝට් එක ලියන අතරේ මෙන්න මේකත් අහුම්කම් දෙන්න. නෝට් එක ලියන්න අතින් S2 බලන්න කනෙන් අහන්න. ඕකේ. දැන් මේ හතරවෙනි පියවරේදී ඔන්න අපි කතා කරා තෝරගන්න relative pronoun එක හිස් තැනට දාලා හරියන්නේ නැහැ. ඉවත් කරපු වචනේ වෙනුවට නෙමෙයි යොදන්නේ. එයාව අපි වාක්‍ය ඉදිරියෙන් තමයි ගෙනල්ලා දාන්නේ. ඒතර හිස් තැන නොසලකා හරිනවා අපි. right? එතකොට ඊට පස්සේ ලැබෙන වචන පිළිවෙලට තමයි relative clause එකක් කියලා කියන්නේ. දැන් මය පුතා දැන් මේ හතරවෙනි පියවරනේ අපි යන්නේ. and we have only 2. තව දෙකයි අපිට තියෙන්නේ. right? දැන් වෙලාව 7:59. විනාඩි යයි තව තියෙන්නේ. okay? මට හැබැයි අද මේක ඉවර කරන්න ඕනි. ඒ නිසා තව උපරිම ඕන නම් විනාඩි 10ක් යයි. විනාඩි 10ක් උපරිමයයි මේක ඉවර කරන්න. උපරිම විනාඩි 10යි යන්නේ. මොකද පියවර දෙකයි තව තියෙන්නේ. හැබැයි මෙතන සමහර ළමයි ඉන්නවා පුතේ ඔයාලට දැන් 8ට වෙන ක්ලාස් එකක් පටන් ගන්න නියමිතයි නේ මේ සමහර ළමයිට. ඒතකොට පුතේ මෙන්න මෙහෙමයි වෙන්නේ. දැන් අද පාඩම මම රෙකෝඩ් කරනවානේ. right? පාඩම අමාරු නිසා පුතේ මම මේ රෙකෝඩ් කරන්නේ. පාඩම අමාරු නිසා කීප සැරයක් හරි බලලා හොඳට අවබෝධ කරගන්න පුළුවන් වෙන්න තමයි පාඩම රෙකෝඩ් කරේ. ඩේටාත් ඉවරලා තිබ්බේ අමතර ඩේටා අරගෙන තමයි මේ රෙකෝඩ් කරන්න පටන් ගත්තේ. okay? එතකොට මය පුතාලා එහෙම ක්ලාස් එකක් තියෙන කවුරු හරි ඉන්නවා නම් ඒ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න මෙතනින් අයින් වෙලා රෙකෝඩින් එක හැබැයි බලන්න. රෑ 8 ඉඳන් ඊගාවට තියෙන විනාඩි 10 තියෙන රෙකෝඩින් එක බලලා නෝට් එක ඔයා ලියා ගන්න ඕන අනිවාර්යෙන්. right? අනිවාර්යෙන් නෝට් එක ලියා ගන්න ඉන්න පුළුවන් ළමයි අනිවාර්යෙන් ඉන්න. right? 8යි 10 වෙනකම් ඉන්න. එහෙම යන්න ඕනේ ළමයිට යන්න පුළුවන්. එයාලා වීඩියෝ එක බලලා නෝට් එක ලියා ගන්න පුතේ. right? වීඩියෝ එක බලලා නෝට් එක ලියා ගන්න. හෝම්වර්ක් එකත් මම ගෲප් එකකටම දානවා. මේකෙන් හෝම්වර්ක් එකක් නැහැ තාම. complex sentence වලින් homework එකක් නැහැ පුතේ. මම ලබන සතියේත් මේ ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ. ආයේ උදාහරණ දෙකක් තුනක්වත් පැහැදිලි කරන්න ඕනේ. එහෙම නැතුව homework දෙන්නේ නැහැ. okay? homework එක දෙන්නේ අර compound sentence වලින්. හරි. ඔන්න දැන් පියවර 4 ලියලා ඉවරයි කියලා මම හිතනවා. ඉවරයිද? ඉවරයිද? ඉවරයි නේද? ඔන්න තව විශේෂ ආරංචියක් තියෙනවා. ඔයාලගේ කවුරු හරි පුතේ සාමාන්‍ය පෙළ ලියපු අයියා කෙනෙක් අක්කා කෙනෙක් ඉන්නවා නම් අද රෑ O level results නිකුත් වෙනවා. හරිද? කවුරු හරි එහෙම ඉන්නවා නම් අඳුරන කවුරු හරි එයාලට කියන්න. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද රාත්‍රියේ නිකුත් වේ. 2020 අධ්‍යයන පොදු සහතික වට සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද රාත්‍රියේ නිකුත් කරන බව විභාග කොමසාරිස් ජෙනරාල්වරයා පවසයි. හරි නේද පුතේ? තව ලියන අය ඉන්නවද? okay, right, very nice, very nice, very nice. ඔයාලා වේගෙන් ලියනවා. 10 පන්ති ළමයි ටික ගොඩක් වේගෙන් ලියනවා. I am very happy. step 5 පස්වෙනි පියවර. දැන් ඔන්න අපි RC කොටසක් හදාගෙන ඉන්නේ. ඒ මොකද RC කියන්නේ? RC කියන්නේ relative clause කියන එක. relative clause එකක් අපි හදාගත්තනේ පුතේ who is a thief කියලා. නේද? who is a thief කියලා relative clause එකක් අපි හදාගත්තා. අන්නේ හදාගත්ත relative clause එක අනෙක් වාක්‍යයට එකතු කරන්න ඕනේ. ඒ කියන්නේ අපි දැන් අර පැත්තට දාලා හිටියා නේද වාක්‍යයක්. ඒ කියන්නේ පළවෙනි step 1 එකේදී තිබ්බ වාක්‍ය ඊට පස්සේ මම ගත්තෙම නෑ නේද? මොකද්ද පළවෙනි වාක්‍යය? The boy runs fast. අන්නේ වාක්‍ය ඒ කියන්නේ මෙයානේ. එයාව මම ගත්තෙම නෑ. දැන් ඔන්න පස්වෙනි පියවරේදී අපි ආපහු එයාව ගන්නවා. අපි දැන් මේ හදාගත්තනේ relative clause එකක්. මොකද්ද? who is a thief කියන එක. ඉතින් එයාව අපි ගත්තා. දැන් කරන්න ඕනේ මොකද්ද? එයාව අපි එකතු කරන්න ඕනේ පළවෙනි වාක්‍යයට. පළවෙනි වාක්‍යයට එකතු කරන්න ඕනේ. හැබැයි එහෙම එකතු කරද්දී මෙන්න මේ කරුණු දෙක ගැන ලොකු අවධානයක් යොමු කරන්න ඕනේ. දැන් වැඩේ තේරෙනව නේද? වාක්‍ය සංකීර්ණයි කියලා නම දැම්මේ ඇයි? වැඩේ සංකීර්ණ නිසා නේද? ලේසි නෑ වැඩි. මෙන්න මේකයි අවධානය යොමු කරන්න ඕනේ කරුණු දෙක.
වෙනස් වීමකට ලක් නොවුණු වාක්‍යයේ පොදු පදේ කියන්නේ පළවෙනි වාක්‍යනේ පුතේ. The boy runs fast කියන එකේ පොදු පදය තියෙන්නේ මෙන්න මේ තැන නම්. පොදු පදේ මොකද්ද? ඒ සෙන්ටෙන්ස් එකේ පොදු පදේ මම මාක් කරන්නම් පෑනේ. මේකනේ පොදු පදේ පුතේ. මේක තමයි පොදු පදේ. ඒ පොදු පදේ තියෙන්නේ right? ඒ පොදු පදේ තියෙන්නේ මෙන්න මෙහෙමනම්. පළවෙනි කාරණේ. එහි ක්‍රියාපදයට කලින් නම් සාදාගත් relative clause එකතු කරන්නේ පොදු පදයේ අවසානයේ. එහි ක්‍රියාපදයට පසුව නම් සාදාගත් relative clause එකතු කරන්නේ වාක්‍ය අවසානයේ. ඔයා කොච්චර හතරවෙනි පියවරට වෙනකන් ආවත් වැඩක් නැහැ. හතරවෙනි පියවර වෙනකන් ඔයා කොච්චර අදාළ වැඩ ටික කරත් වැඩක් නැහැ පුතේ. පස්වෙනි පියවර යනගත්තොත් එහෙම. ඒතර පස්වෙනි පියවරේදී කියන්නේ මොකක්ද? අර පළවෙනි වාක්‍යයට දැන් අපි relative clause එක එකතු කරන්න ඕනේ. හැබැයි එකතු කරන්න කලින් අපි මෙන්න මේ දේ ගැන බලන්න ඕනේ. මොකක්ද? ඒ පළවෙනි වාක්‍ය common word එක තියෙනවනේ පොදු පදේ. ඒ පොදු පදය සහ ක්‍රියාපදය කොහෙද තියෙන්නේ කියලා හොයාගන්න ඕනේ. ක්‍රියාපදයට කලින් නම් තියෙන්නේ පොදු පදය. පොදු පදේ ගාවම අපි දානවා relative clause එක. හැබැයි පොදු පදේ තියෙන ක්‍රියාපදයට පසුව නම් දැන් මේ උදාහරණ පුතේ පළවෙනි ක්‍රමයනේ. ඒ කියන්නේ runs කියන ක්‍රියාපදයට කලින් තමයි the boy තියෙන්නේ. ඒ කියන්නේ පළවෙනි හරි ලකුණේ තියෙන විදිහට අපි relative clause එක දාන්න ඕනේ. එහෙම නැතුව ක්‍රියාපදයට පසුව තිබුණොත් එහෙම පුතේ පොදු පදය අපි වාක්‍ය අවසානෙම තමයි පුතේ who is the thief කියන එක එකතු කරන්නේ. right? මම ඊගව ස්ක්‍රීන් එකේදී කොහොමද එකතු කරන්නේ කියන එක මම මේ විදිහටම ටයිප් කරලා පෙන්නනවා. right? නෝට් එක ලියාගමුකෝ අපි ඉස්සෙල්ලාම. නෝට් එක ලියාගමු ඊගව ස්ක්‍රීන් එකේදී මම කියපු දේ පැහැදිලි වෙයි. step 5 පියවර 5 ලියන්න පුතේ. right, this is the step number 5. ඒකෙදි වෙන දේ මම මෙන්න මේ ස්ක්‍රීන් එකෙන් පැහැදිලි කරනවා. okay? මොකද්ද මේ ඉරක් තියෙන. ඉර ගණන් ගන්න දෙපෑ. The boy runs fast. ඔන්න පළවෙනි sentence එක තියෙනවා පුතේ. Who is a thief? ඔන්න අපි හදාගත්ත relative clause එක තියෙනවා. අපි හදාගත්ත relative clause එක තියෙනවා. Who is a thief? දැන් දෙක කියලා වාක්‍යයක් නැහැ. number 2 කියලා වාක්‍යයක් නැහැ දැන්. තියෙන්නේ who is a thief කියලා හදාගත්ත යම්කිසි කොටසක්. relative clause එකක් විතරයි පුතේ තියෙන්නේ. දැන් අපි මොකද්ද කරන්න ඕනේ? right? අපි මොකද්ද කරන්න ඕනේ? පළවෙනි වාක්‍යයට දැන් අපි එකතු කරන්න ඕනේ who is a thief කියන relative clause. ඒ එකතු කරද්දී අපි සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු දෙකක් ගැන මම කිව්වා. පුතේ ඉසුරි වීඩියෝ එක බලලා ටික ලියාගමු අපි ඈ. okay? වීඩියෝ එක මම දැම්මන් පස්සේ බලලා ලියාගන්න. එතකොට who is a thief කියන relative clause එක දැන් පළවෙනි වාක්‍යයට එකතු කරද්දී කරුණු දෙකක් ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ තමයි මෙන්න මේක. කො the boy නේ පුතේ common word එක. පළවෙනි වාක්‍යයේ තිබ්බ common word එක තමයි the boy. මේකේ ක්‍රියාපදයේ runs නේද? runs තමයි ක්‍රියාපදේ. දැන් common word එක තියෙන්නේ ක්‍රියාපදයට කලින්ද පසුවද? කලින්ද පසුවද? කලින්ද පසුවද? මේ උදාහරණය අපි මේ කතා කරමින් ඉන්න උදාහරණය නම් පුතේ ක්‍රියාපදයට කලින් තමයි මම ඉතලක් කරලා පෙන්නන්නද? ක්‍රියාපදයට කලින් තමයි පුතේ common word එක තියෙන්නේ. ඒ නිසා පළවෙනි හරි ලකුණේ තිබ්බ විදිහට අපි මේ relative clause එක යොදන්න ඕනේ කොතනද? ඔන්න ඔතනටයි යොදන්නේ. ඒ කියන්නේ common word එක ළඟටමයි. common word එක ලියලා ඒක ළඟටම අපි රිංගවන්න ඕනේ who is a thief කියන කොටස. පැහැදිලිද? ඔන්න මේ අර පළවෙනි හරි ලකුණේ තිබ්බ ආකාරي උදාහරණය. තව ඉදිරියේ තියෙන උදාහරණ වලදී පුතේ අර විදිහේ වාක්‍ය අවසාන ලියන එකකුත් මම පැහැදිලි කරන්නම් අනිත් දවසේ. ටග්ගල මේක ලියා ගන්නකො ස්ක්‍රීන් එකේ තියෙන කී අතරේ මම කතා කරන්නම් ඈ. තව එක පියවරයි තියෙන්නේ. ඒ වගේම අපිට තව විනාඩි 3ක් තියෙනවා. හැබැයි 8:15 වෙන්න. තව විනාඩි 3ෙන් මම ඉවර කරනවා ඈ. The boy runs fast. ඒකේ verb එක තමයි පුතේ runs කියන්නේ. common word එක the boy. එතකොට ක්‍රියාපදයට කලින් තමයි the boy තියෙන්නේ. the boy අර the boy මැදින් පුතේ ඉරක් තියෙනවා. ඉරක් ඇඳලා ඒක නොසලකා හරින්න ඈ. එහෙනම් මේ අර පළවෙනි හරි ලකුණේ ආකාරයේ ක්‍රමයක් තියෙන්නේ මේ. එහෙනම් අපි හදාගත්ත relative clause එක යොදන්නේ common word එක ඉවර වුණ ගමන්මයි. common word එක ලියනවා. ඊට පස්සේ ලියනවා relative clause එක. ඊට පස්සේ sentence එකේ ඉතිරි ටික ලියනවා.
එහෙනම් කොහොමද ඇත්තටම එන්න ඕනේ වාක්‍ය? එහෙනම් 6 වෙනි පියවරේදී step 6 වලදී 6 වෙනි පියවරේදී පුතේ ඔන්න අවසානට අපි complex sentence එක හදනවා. හරි නේද පුතේ? හරි නේද? මම යන්නද 6 වෙනි පියවරට? ඔන්න 6 වෙනි පියවරට යනවා step number 6. මොකක්ද 6 කරන්නේ? දැන් ලැබෙන වචන පිළිවෙලට ලිවීමෙන් නිවැරදි complex sentence එකක් ලැබෙනවා. දැන් ලැබෙන වචන පිළිවෙලට ලිවීමෙන් නිවැරදි complex sentence එකක් ලැබෙනවා. මොකක්ද දෙන වාක්‍යය? The boy ඒ මැද්දට පයින්නවා relative clause එක. Who is a thief? sentence එක ඉදිරි ටික ලියනවා runs fast. The boy who is a thief runs fast. මේකේ තේරුම වෙන්නේ හොරෙක් වන පිරිමි ළමයා වේගෙන් දුවනවා. හොරෙක් වන පිරිමි ළමයා වේගෙන් දුවනවා කියන තමයි සිංහල තේරුම විදියට මේක ලැබෙන්නේ. ඔන්න අවසාන පියවර. right? අවසාන පියවර ලියන්න පුතේ step 6. අන්තිමේ බලපුවාම ලොකු අමාරු වැඩකුත් නෙමෙයි වෙලා තියෙන්නේ නේද? හරියට පියවර ටික අල්ල ගන්නයි ඕනේ. right. ඔන්න ඔය විදිහටයි පුතේ complex sentence අපි පියවර 6කින් නිර්මාණය කරගන්නේ. මේ මදි. this is not enough. මම අනිත් දවසේදී ආපහු මේ වගේ උදාහරණයක් අරගෙන උදාහරණ 3ක්වත් මම පැහැදිලි කරනවා අඩුම තරමේ. එතකොට තමයි හරියට වැඩේ අල්ල ගන්න පුළුවන් වෙන්නේ. okay? and I will send you the video tonight itself. එතකොට වීඩියෝ එක කීප වතාවක් බලන්න පුතේ තේරුනේ නැත්නම් ආපහු සැරයක් බලන්න. එතකොට ටක් ගාලා අල්ල ගන්න පුළුවන් වෙයි මොකද්ද අපහැදිලි තැනක් තියෙනවා. right? එහෙනම් අද අපි වැඩි කාලයක් ගත්තා ක්ලාස් එක ඉවර කරන්න. එහෙනම් පුතේ අපි ලබන සතියේදී ආපහු මුණ ගැහෙනවා. homework එක දානවා මම group එකට homework එකක් කරන්න. okay? right. see you next week. අපි ලබන සතියේදී මුණ ගැහෙමු එහෙනම් හැම දිනකටම good night and be safe. බුදු සරණයි හැම දිනාටම.